සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ පරිපන්නාසකේ දේවදහ වග්ගයේහි මහා පුන්නම සූත්‍රය තමයි අද අපි ධර්ම දේශනාවට පාදක කරගන්නේ. එතකොට මහා පුන්නම කියන සූත්‍රය ඇසුරින් අපි ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මජ්ක්‍ධිම නිකාය පිළිබඳව මම හිතන්නේ අලුතින් කියන්න අවශ්‍ය නැහැ. අපි තාමත් හොඳින් දන්නවා මධ්‍යම ප්‍රමාණයේ ගැඹුරු සහිත වටිනා සූත්‍ර ධර්මයන් රැසක් තියෙන එකක් තමයි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152කින් යුක්තයි. 50 ගොඩවල් තුනක් මූල පණ්ණාසකයට 50ක් මධ්‍යම පණ්ණාසකයට 50කුත් උපරිම පණ්ණාසකයට 52කුත් ඇතුළත් කරලා මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ඉතින් අපි අද මේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ කියන්නේ අන්තිම 52ට ඇතුළත් සූත්‍ර අතරින් මහා පුන්නම සූත්‍රය තමයි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේකට මේ පුන්නම කියන නමින්වත් ඇත්තේ පුන් සඳක් පිරුණු සඳක් තියෙන දවසකදී බුදුහාඳුරන් වහන්සේගේ දේශනාවක් නිසා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමයේ නැත්නම් මිගාර මාතු ප්‍රසාදයේ විසාකා මහ උපාසිකාව ඉදි කරවන ලද සාධන ලද ඒ පන්සල පූර්වාරාමය. ඉතින් විසාකාවගේ ස්වාමියාගේ තාත්තා තමයි මිගාර සිටුවරයා. මිගාර සිටුවරයාටත් මව් කෙනෙක් වශයෙන් කටයුතු කරපු නිසා විසාකා උපාසිකාව හැඳින්වුවා මිගාර මාතා කියලා. නිසා මේ සූත්‍රයේ තියෙන්නේ මිගාර මාතු ප්‍රසාදේ. ඒ කියන්නේ මිගාර මාතා කියන්නේ විසාකා උපාසිකාව විසින් කරවන ලද මේ පූර්වාරාමයේහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. හොඳට හඳ තියෙන මේ 15ක දවසකදී හොඳටම හඳ පායලා තියෙන පූර්ණ සන්ධ්‍යා තියෙන රාත්‍රියට බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය සමගින් එලිමහනේ වැඩ සිටියා. එලිමහනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. එහෙම වැඩ ඉන්න අවස්ථාවේදී එක හාමුදුරුවනමක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සිවුරු ටිකාංශ කොට පොරවගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඉතින් මෙතන තියෙන්නේ දොහොත් මුදුන් තබා වැඳ කියලා තියෙන්නේ නේද? ඒක තරම් චරිත කତ୍වා යේන භගවා තේනංජලින් පනාමිත්වා. ඉංගිලි වැඳ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න අවකාශ දෙනවද කියලා. ප්‍රශ්නයක් අහන්න අවකාශ දෙනවද කියලා මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ ඍසිනම් අහන්නයි කියලා මේ හාමුදුරන් වහන්සේට ප්‍රකාශ කරනවා. මේ සූත්‍රයේ පුරාවටම තියෙන මෙහෙම සාකච්ඡාවක්. නිසා මේ සාකච්ඡාව වැදගත් වෙයි කියලා හිතන නිසා තමයි අපි මේ සාකච්ඡාව ගැන කතා කරන්න හිතුවේ. මොකද පංචස්කන්ධය අරමුණු කරගෙන මම අරමුණු කරගෙන පංච උපාදානස්කන්ධය අරමුණු කරගෙන කරන ලද දේශනාවක් නිසාම මේ සූත්‍රයේ කරුණු ටික අපට සාකච්ඡා කරන්න හොඳයි කියලා අපට සිහිපත් වුණා. ඉතින් මේ හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් හාමුදුරුවන්ට අවකාශ ලැබුණ නිසා මේ හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ පංචස්කන්ධය කියන්නේ රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඤෝපාදානස්කන්ධය, සංඛාරෝපාදානස්කන්ධය, විඤ්ඤාණෝපාදානස්කන්ධය.
එතකොට මේ පහ නේද කියලා අහනවා. මේ රූපෝපාදානස්කන්ධේ, වේදනෝපාදානස්කන්ධේ, සංඤෝපාදානස්කන්ධේ, සංකාරෝපාදානස්කන්ධේ, විඥානෝපාදානස්කන්ධය නේද මේ පංචස්කන්ධය කියන්නේ කියලා මේ හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ ඒ සේමයි උත්තර දෙනවා. පංචස්කන්ධය කියන්නේ මේ පහටමයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ සේමයි කියලා උත්තර දෙනවා. ඉතින් මෙහෙම උත්තර ලැබුණයින් පස්සේ මේ හාමුදුරුවෝ බොහොම සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් නැවතත් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ පංචෝපාදානස්කන්ධයේ කුමක් මුල් කොට ඇද්ද? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන අපිට තියෙන්නේ ඔය පහමනේ. අපි ඔක්කොටම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? එතකොට මේ පහ තමයි මම කියලා කියන්නේ. ඉතින් මේ ස්කන්ධ ගොඩවල් පහ තමයි මේ අපි එක්කිනා වින් වශයෙන් තියාගෙන ඉන්නේ. අපි බොහොම වෙලාවට මේවා උපාදානයන් තුළ ඉන්නවා. ඉතින් දැන් එහෙමනම් මේ මොකක්ද අහන්නේ? පංචෝපාදානස්කන්ධය කුමක් මුල් කොට ඇද්ද? මේ පංචස්කන්ධයේ කුමක් මුල් කරලා කියනවාද? කුමක්ද මුල මේකේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචෝපාදානස්කන්ධයේ මුල් තමා තෘෂ්ණාව කියලා. එතකොට මේ හිමනම් අපට ස්කන්ධ පහක් ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? තෘෂ්ණාව නිසා. ඒක තමයි මූලය. එතකොට එහෙම මූලයක් තිබ්බේ නැත්නම් මෙහෙම වෙන්න විදියක් නැහැ. මේ අපට ගොඩවල් පහක් මෙම ගොඩ ගහගෙන අල්ලගෙන ඉන්න විදියක් නෑ. හැබැයි ගොඩවල් පහක් කියලා නෙමෙයි අපි දකින්නේ. අපි මමය කියලා එකක් පස්සේ තමයි අපි ඔක්කොම එකට එකතු කරලා අරගෙන අල්ලගෙන තියාගෙන ඉන්නේ. ඉතින් මේ පංචස්කන්ධේ නම් මූලය වෙන්නේ මොකක්ද? මොකක් මුල් කොටද තියෙන්නේ? තෘෂ්ණාව මුල් කරගෙන තියෙන්නේ. එහෙනම් මේ පංචෝපාදානස්කන්ධය තෘෂ්ණාව මුල් කොටගෙන තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ වෙලාවේදී මේ හාමුදුරන් වහන්සේ නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීන් වහන්සේ උපාදාන පංචස්කන්ධයෝ වෙද්ද? මොන අපි චුට්ටක් හිතන්න ඕන දෙයක්. උපාදානම ඒ පංචස්කන්ධයෝ වෙනවද? නැත්නම් පංචෝපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානයක් තියෙනවා නේද? එතකොට උපාදානයම පංචස්කන්ධයෝ වෙනවද? එහෙම නැත්නම් පංචෝපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානිය තියෙනවද? ඉඳා අපි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා මේ දෙක නිතර කතා කරනවා. ප්‍රශ්නේ මේ උපාදානය පංචස්කන්ධයමද? පංචස්කන්ධයම වෙනවද? එහෙම නැත්නම් පංචෝපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානිය තියෙනවද? එතකොට අපි හිතන්න ඕන ප්‍රශ්නයක්. මොකද පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා අපි නිතර කතා කරනවා. එතකොට කොතනද මේ පංචස්කන්ධය පංචෝපාදානස්කන්ධය මොකක් නිසාද වෙන්නේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. අපි උපාදාන කියන එක දන්නවා. අපි සරලව උපාදානය කියන එක කියන්නේ දැඩි කොට අල්ලා ගැනීම කියලා. සරලව එහෙමයි.
නමුත් අපි දන්නවා උපාදාන කියලා කියනකොට උපාදාන වශයෙන් අපි කියන්නේ කාම උපාදාන, ditthi උපාදාන, ඒ වගේම සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් අපි මේ උපාදාන හතරක් ප්‍රකාශ කරනවා. නිදාරා කුසල ගැන අපි කතා කරනකොට මේවා අපි කතා කරනවා. කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය, ඒ වගේම අත්වාද උපාදානය. මේ තමයි අපි උපාදාන කියලා කතා කරපු දේවල් ටික. එතකොට මෙතන අහන්නේ මොකද්ද? උපාදානය. දැන් මේ උපාදාන කරන්නේ කාමයෙන්, ditthියෙන්, සීලබ්බත වශයෙන්, ඒ වගේම ආත්ම වශයෙන්. නේද? මේ ටිකම මේ මෙතෙන්දී අහන්නේ හාමුදුරන් වහන්සේ උපාදානය, මේ උපාදානයම පංචස්කන්ධේ වෙනවද? නැත්නම් පංචෝපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානීය තියෙනවද? එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදානයම ඒ පංචෝපාදානස්කන්ධය වෙති. ඔන්න හිතන්ට මේ උපාදානයම ඒ පංචෝපාදානස්කන්ධය නෙවෙයි. පංචෝපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානයක් නොවේ. මේ පංචෝපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානයක් නැහැ. එහෙනම් පංචස්කන්ධයෙහිම මේ පංචෝපාදානස්කන්ධයෙහිම ඡන්ද රාගයක් තියෙනවද? අන්න ඒකමයි උපාදාන. එතකොට මේ පංචස්කන්ධයෙහි පංචෝපාදානස්කන්ධයෙහිම ඡන්ද රාගයක් තියෙනවද? අන්න ඒකේ උපාදානයි. එතකොට ඡන්ද රාගයක් තියෙනවා නම් අන්න ඒක තමයි ඒකේ උපාදානය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද පැහැදිලි කරගන්නේ? මේ උපාදානය ඒ පංචෝපාදානස්කන්ධය නොවේ. උපාදානය ඒ පංචෝපාදානස්කන්ධය නොවේ. පංචෝපාදානස්කන්ධයෙන් වෙන්ව උපාදානයක් නැත. එතකොට පංචෝපාදානස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් තියෙනවද? අන්න ඒකෙහි උපාදානය. අන්න ඒකෙහි උපාදානය වෙනවයි කියලා. එතකොට අර මුලින් කිව්ව කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන, මේ උපාදාන ඔක්කොටම හේතුනේ මොකද්ද? ඡන්ද රාගය. නේද? ඡන්ද රාගය. එහෙම බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නයින් පස්සේ මේ ආම්තුරන් වහන්සේ අහනවා පංචෝපාදානස්කන්ධේ විශේෂෙහි ඡන්දරාගයේ වෙනස් බවක් ඇද්ද කියලා. මේ පංචෝපාදානස්කන්ධේ විශේෂෙහි ඡන්දරාගයේ වෙනස් භාවයක් තියෙනවද? එතකොට මේ පංචෝපාදානස්කන්ධේ ඡන්දරාගයේ වෙනස් වූ විදිහ එකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට මොකක්ද අහන්නේ? පංචෝපාදානස්කන්ධයන් විශේෂෙහි ඡන්දරාගයේ වෙනස් බවක් තියෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා තියෙනවා. නේද? පංචෝපාදානස්කන්ධයේ කෙරෙහි ඡන්දරාගයේහි වෙනස් භාවයක් තියෙනවා. මොකද්ද වෙනස් බව තියෙන්නේ? එතකොට මේ යම් කෙනෙක් මේ විදිහට හිතනවලු අනාගත කාලයේහි මෙබඳු රූපයක් ඇත්තෙක් පන්නේමි කියලා. අනාගතේ මගේ රූපේ මේ විදිහේ වෙන්න ඕන. අනාගත කාලයේ මෙබඳු වේදනා ඇත්තෙක් පන්නේමි කියලා හිතනවා. අනාගත කාලයේ මෙබඳු සංඥා ඇත්තෙක් පන්නේමි කියලා හිතනවා.
අනාගත කාලයේ මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි කියලා හිතනවා. අනාගත කාලයේ මෙබඳු විඥානයන් ඇත්තෙක් මේ හිතනවා. මෙසේ පංචෝපාදානස්කන්ධයේ විසේ චන්දරාගයාගේ විවිධත්වයක් වන්නේ කියලා දේශනා කරනවා. ඔන්න චන්දරාගයේහි විවිධත්වයක් වෙනවයි කියලා දේශනා කරනවා. නේද? ඡන්ද රාගය. එතකොට කැමැත්තෙහි බැඳීම. දැන් එතකොට අපි හිතන්න පුළුවන් අපටත් පංචස්කන්ධයක් තියෙනවා. අපිත් භාවනා කරනවා. දැන් මම මේ පංචස්කන්ධයට ඇලිලා නෙමෙයි ඉන්නේ. මේ පංචස්කන්ධයට මම කන්න බොන්න දෙනවා. මේ පංචස්කන්ධය මම පරිහරණය කරනවා. ඉතින් මම මේකට ඇලෙන්නේ නැතුව ඉන්නවා. ඇලෙන්නේ නැතුව ඉන්නේ. මේ මගේ අනාගතික බලාපොරොත්තුවක් නැහැ. බොහොම දෙනෙක් කියන දෙයක් නේද? අනාගතේ එහෙම නෑ මං ආවල් තැන උපදින්න ඕනේ, අහවල් විදිය වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා අනාගතික පංචස්කන්ධය පිළිබඳව හිතන්නේ නැහැ කියලා හිතනවා. දැන් සරලව හිතලා බලන්නකෝ. ඒ අනාගතේ උපදින තැන නැතුව මේ ජීවිතය ගැන හිතලා බලන්න. මේ ජීවිතයේ අනාගතේ මගේ රූපස්කන්ධය මෙහෙම වෙන්න ඕනේ කියලා හිතන්නේ නැද්ද? අනාගතේ සමහරලාවට හිතෙන්න පුළුවන් නෑ මම මෙහෙම හිතන්නේ නැහැ. මගේ අනාගතේ මේ වේදනාව මෙහෙම වෙන්න ඕනේද? වේදනා ස්කන්ධය මෙහෙම වෙන්න ඕනේ කියලා හිතන්නේ නැද්ද? ඊළඟට මගේ අනාගතේ සංඥාව, අනාගතේ සංස්කාරය, අනාගතේ විඥාණය මේ විදියට වෙන්න ඕනේ කියලා මම හිතනවද නැද්ද කියලා චුට්ටක් හිතන්න. නේද? ඇත්තටම හිතනවා. මේ ඉන්න අයගෙන් හැමදෙනාගේම අහුවොත් මේගොල්ලෝ වයස්ගත වෙලා කොයි කාලෙද මරණයටපත් වුණොත් හොඳයි කියලා හිතන්නේ කියලා අහුවොත් බලන්නකෝ. හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කර උත්තර දෙයි. අනේ මම නම් කාටවත් කරදරයක් වෙවි අනුන්ගෙන් අප උපස්ථාන කරගෙන ඇඳක එක තැනකට විලා එහෙමනම් ඉන්න මම කැමති නැහැ. හිතන්නේ නැද්ද? කියන්නේ නැද්ද? එහෙම බලාපොරොත්තුවක් නැද්ද? මේ හැම දෙනාම හිතනවා අනික් කෙනෙකුට උපස්ථාන කරන්න. ඉතින් උපස්ථාන කර මං නම් ඉන්න කැමති නැහැ. එච්චර කල් ඇයි ඉන්නේ? මේ නොයේක් දේවල් තමන්ගෙන් අහනවා, අනිත් අයත් එක්කත් කතා කරනවා. මේක අපි කරනවා. එතකොට බලන්න අපි නැද්ද එහෙම අනාගතයේ පිළිබඳව මේ රූපේ පිළිබඳව අල්ලා ගැනීම නේද? චන්දරාගයක් අනාගතයේ රූපේ මේ විදිහට වෙන්න ඕනයි කියලා නෙමෙයිද හිතන්නේ? අනාගතයේ මගේ වේදනාව මෙහෙම වෙන්න ඕනේ කියලා නෙමෙයිද හිතන්නේ? අනාගතයේ මගේ සංඥාව මෙහෙම වෙන්න ඕනේ නෙමෙයිද හිතන්නේ? අනාගතයේ මගේ සංස්කාරයන් මෙහෙම වෙන්න ඕනේ නෙමෙයි කියලාද හිතන්නේ? නේද? දූ දරුවන් පිළිබඳව හිතනකොට නේද? එතකොට මේ විඥානයේ පිළිබඳව හිතනකොට මේ සියල්ලම ගැන හිතනකොට අපි මේ විදිහ වෙනවයි කියලා මෙහෙම හිතනවා. එහෙනම් අපේ චන්දරාගයේ විවිධයි. නේද? මෙසේ අපේ චන්දරාගයේ විවිධත්වයෙන් තියෙනවා. එක විදිහකින් නෙමෙයි මේක ආකාර වලින් එහෙම තියෙනවා. ඉතින් ඊළඟට මේ හාමුදුරන් වහන්සේ නැවත අහනවා මේ ස්කන්ධයන්ගේ ප්‍රඥප්තිය මොකක්ද කියලා. කොපමණකින් මේ ස්කන්ධයන්ගේ ප්‍රඥප්තිය වෙනවද කියලා. එතකොට මේ ස්කන්ධයන්ගේ ප්‍රඥප්තිය කොහොමද වෙන්නේ කියලා අහනකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ ස්කන්ධයන්ගේ ප්‍රඥප්ති පැනවීම ටික මොනවද? මොකද්ද රූපය? මොකද්ද රූපස්කන්ධය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ එහෙම නැත්නම් ඖදාරික හෝ සූක්ෂමත හෝ එහෙම නැත්නම් හීන නැත්නම් ප්‍රනීත නැත්නම් අතීත අනාගත වර්තමාන වශයෙන් යම් රූපයක් තියෙනවද
ඒ රූපයේ ළඟද දුරද අන්න ඒක තමයි රූපස්කන්ධයම කියලා කියන්නේ. එතකොට රූපස්කන්ධය කියලා කියන එක ආකාර 11කින් කියලා කියනවා මෙතන. නේද? කොහොමද කියන්නේ? ආධ්‍යාත්මික හෝ බාහිර එහෙම නැත්නම් ඖදාරික සූක්ෂම. ඒ කියන්නේ ඖදාරික සූක්ෂම ඒ වගේම හීන ප්‍රනීත අතීත අනාගත පච්චුප්පන්න යම් කිසි රූපයක් තියෙනවද අනේ රූපේ දුර හෝ ළඟ හෝ ඇද්ද අන්න ඒක මේ රූපස්කන්ධයමයි කියනවා. ඒක මේ රූපස්කන්ධය කියනවා. එතකොට අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර ඖදාරික සූක්ෂම හීන ප්‍රනීත වෙන වේදනාවක් තියෙනවද ඒකම සමීපයේ දරෝ ඇද්ද අන්න ඒකම වේදනාස්කන්ධය කියලා කියනවා. ඔන්න වේදනාස්කන්ධය. ඒ විදිහටම දේශනා කරනවා සංඥාස්කන්ධය. කොහොමද? අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර ඖදාරික සූක්ෂම ඒ වගේම හීන ප්‍රනීත යම් කිසි සංඥාවක් තියෙනවද අන්න ඒකම සංඥාස්කන්ධය කියලා කියනවා. මේ විදිහට සංස්කාර ස්කන්ධය විඥානස්කන්ධයටත් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර සූක්ෂතම ඒ වගේම ඖදාරික හීන ප්‍රනීත ඒ වගේම ළඟ දුර මෙන්න මේ විදිහට මේ 11 ආකාරයකින් විස්තර කරන මේකම තමයි මේ රූපය යම් කිසි රූපයක් තියෙනවාද ඒ රූපයක හෝ වේදනාවක හෝ සංඥාවේ හෝ සංස්කාරයේ හෝ විඥානයේ හෝ මෙන්න මේ කරුණු 11ට එකතුව තමයි අපි කටයුතු කරන්නේ. කොහොමද? එකෝ අතීත, එකෝ අනාගත, එකෝ වර්තමාන. එහෙම නැත්නම් ඕලාරිකයි. එහෙම නැත්නම් සූක්ෂමයි. එහෙම නැත්නම් හීනයි. නැත්නම් ප්‍රනීතයි. ඒ වගේම ළඟ හෝ එහෙම නැත්නම් දුර. මෙන්න මේ විදිහේ තියෙන යම් දෙයක් තියෙනවද රූපයක් අන්න ඒක රූපස්කන්ධය. වේදනාවක් තියෙනවද ඒක වේදනාස්කන්ධය. සංඥාවක් තියෙනවද ඒක සංඥාස්කන්ධය. සංස්කාරයක් තියෙනවද ඒක සංස්කාරස්කන්ධය. විඥානයක් තියෙනවද ඒක විඥානස්කන්ධය. රූපේ කියලා කියන්නේ අපි රූප ගැන කියනකොට කිව්වා සීතල උෂ්ණාදීෙහිදී වෙනස් වීම භාවයට පත් වෙන දෙයක් තියෙනවා නම් ඒවා රූප කියලා. යම් විඳීමක් තියෙනවා නම් ඒක හැඳින්වුවා වේදනා කියලා. යම් හඳුනා ගැනීමක් තියෙනවා නම් ඒව හඳුන්වනවා සංඥා කියලා. යම් කුසල ධර්මතාවයක් ඇති කර ගන්න දෙයක් තියෙනවා නම් ඒවා සංස්කාර කියලා හැඳින්වුවා. යම් දැන ගැනීමක් තියෙනවා නම් හඳුනා ගැනීම සංඥාව දැන ගැනීමක් තියෙනවා නම් ඒක විඥාන කියලා හැඳින්වුවා. එතකොට මෙන්න මේ පංචස්කන්ධය ගැන තමයි මේ විදිහට මේ කතා කරන්නේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ පංචස්කන්ධය මේ මම ගැන අහන්නේ. ඊට පස්සේ මේ ආන්දරන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේගෙන් අහනවා රූපස්කන්ධයගේ පැනවීමට හේතු තියෙනවද? ඒ වගේම ප්‍රත්‍ය මොනවද? මේ රූපස්කන්ධේ පැනවීමට හේතු මොනවද? ඒ වගේම ප්‍රත්‍ය මොනවද? එහෙනම් වේදනාව මේ වේදනාව කියලා එකක් පනව ගන්නට හේතු තියෙනවද? ඒවට ප්‍රත්‍ය තියෙනවද? ඒ වගේම සංඥාව පැනවීමට හේතු තියෙනවද? ඒකට ප්‍රත්‍ය තියෙනවද?
විඥානයේ පැනවීමට හේතු තියෙනවද ප්‍රත්‍ය තියෙනවද? දැන් අපි සංඥාව පනවන්නේ ප්‍රඥප්තිය පැනවීම මොකද්ද කියලා අහපුවාම ඒකට අතීත අනාගත වශයෙන් මේ රූපේ 11 ආකාරයකට වෙන් කළා ඒකම කිව්වනේ. මේ හාමුදුරන් වහන්සේ අහනවා මේ පැනවීමට හේතු තියෙනවද ප්‍රත්‍ය තියෙනවද? එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් මේ විදිහට පනවන්නට හේතු තියෙනවද ප්‍රත්‍ය තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ හාමුදුරුව අහනවා. මොන බුදුරජාණන් වහන්සේ එවල දේශනා කරනවා මේ රූපස්කන්ධයේ පැනවීමට හේතු වෙන්නේ සතර මහා භූතේ. එතකොට මේ රූපේ කියලා පනවන්නට හේතු වෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත රූපය. එතකොට ඒ සතර මහා භූතයෝ තමයි එහෙම නැත්නම් මේ සතර මහා භූත රූපයන් තමයි හේතු වෙන්නේ. ඒ වගේම ඒ සතර මහා භූත රූපයන්මයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාස්කන්ධේ පැනවීමට හේතු වෙන්නේ වේදනාව පනවන්නට හේතු වෙන්නේ මොකද්ද? දැන් රූපේ පනවන්නට හේතු වුණේ නම් සතර මහා භූතයෝ ප්‍රත්‍ය වෙන්නේ සතර මහා භූතයෝ. වේදනාව පනවන්නට හේතු වෙන්නේ වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද වේදනාව ඇති වෙන්නේ අපට? යම් වේදනාවක් ඇති වෙනවා නම් පනවනවා නම් ඒ පැනවෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසාමයි. පස්සපච්චය වේදනා. එතකොට වේදනාව ආවේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. එතකොට ප්‍රත්‍යත් එහෙනම් මොකද්ද? ස්පර්ශයමයි. අපි මේ දෙක දන්නවා. සංඥාව මොකක් නිසාද ඇති වුනේ? සංඥාවක් කියලා එහෙම පැනවන්නට හේතු වෙන්නේ මොකක්ද? එතකොට හොඳට හිතන්න සංඥාව පනවන්නට හේතු වෙන්නේ මොකද්ද? ස්පර්ශයමයි. නේද? අපි පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය ඔය විදිහට නේ අපි ප්‍රකාශ කරගෙන යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේකේ පනවන්නට හේතුවයි ප්‍රත්‍යයි හැටියට සංඥා විදේශනා කරන්නේ මොකද්ද? ස්පර්ශය කියලාමයි. ඒතකොට ස්පර්ශයමයි හඳුනා ගැනීම බවට පත් වෙන්නේ. ස්පර්ශය නිසාමයි. ඒක තමයි හේතුවත්, ඒක තමයි ප්‍රත්‍යයත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාරයන්ගේ පැනවීමත් මොකද්ද? ස්පර්ශයමයි. හේතුවත් ස්පර්ශයමයි. ඊළඟට විඥාණයට හේතුව මොකක්ද? දැන් රූපේට හේතු වශයෙන් මේ සඳහන් කළේ මොනවද? රූපේට හේතු වශයෙන් සඳහන් කළා සතර මහා භූත රූපය. ඒක තමයි හේතු වෙන්නේ, ඒකට තමයි ප්‍රත්‍ය වෙන්නේ. වේදනාවට ස්පර්ශයේ හේතු ප්‍රත්‍ය වශයෙන් දේශනා කළා. සංඥාවට ස්පර්ශයේ හේතු ප්‍රත්‍ය වශයෙන් දේශනා කළා. සංස්කාරයට ස්පර්ශයේ හේතු ප්‍රත්‍ය වශයෙන් දේශනා කළා. විඥාණයට හේතු ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද? නේද? විඥාණයට හේතු ප්‍රත්‍ය වශයෙන් දේශනා කළේ නාම රූප. නේද? නාම රූප තමයි විඥානයේ හේතුවත්, ඒ වගේම නාම රූප තමයි විඥානයේ ප්‍රත්‍යය. මොන හොඳට මතක තියාගන්න මේ කරුණු ටික. එතකොට රූපයේ සතර මහා භූත රූපයන් නිසා මේ සතර මහා භූත රූපයන් හේතු වෙනවා පැනවීමට. ඒ වගේම ප්‍රත්‍ය වෙනවා. පැනවීමට හේතු වෙනවා. ඒ වගේම ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒ වගේම වේදනාව
පැනවීමට හේතු වන්නේ ප්‍රත්‍ය වන්නේ ස්පර්ශයයි. සංඥාව පැනවීමට හේතු වන්නේ ප්‍රත්‍ය වන්නේ ස්පර්ශයයි. සංස්කාරයේ පැනවීමට හේතු වන්නේ ප්‍රත්‍ය වන්නේ ස්පර්ශයයි. නේද? නමුත් විඥානීය පැනවීමට හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද? නාම රූප. නේද? නාම රූප තමයි විඥානීය පැනවීමට හේතු වෙන්නේ. එතකොට අපි ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න මේ පංචස්කන්ධය පිළිබඳව අපි හිතන විදිහ. ඉතින් මේ විදිහට දේශනා කළයින් පස්සේ මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ආම්ද්‍රන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. ඉතින් ස්වාමිනාංශ මේ සක්කාය දිට්ඨිය මේ කියන්නේ මොකක්ද කියලා. නේද? මේ කතම්පන බන්තේ සක්කා දිට්ඨි හෝතිති. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් මහාම්ද්‍රන් වහන්සේ අහනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අශෘතවත් පෘතජ්ජනයින්. අශෘතවත් පෘතජ්ජනයින්. එතකොට අශෘතවත් අහලා නැති අය පෘතජ්ජනය හැටියටමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොනවද? ආර්ය ධර්මයන්. මේ ආර්ය ධර්මයන් දැක්කේ නැති. ආර්ය ධර්මයෙන්හි යෙදුනේ නැති. ආර්ය ධර්මයේ හික්මුණු නැති. ආර්ය ඒ වගේම සත්පුරුෂයන් දැක්ුවේ නැති සත්පුරුෂ ධර්මයන්හි හික්මුණු නැති සත්පුරුෂ ධර්මයන් තුල ගමන් කරපු නැති එහෙම වුණාම ඔන්න මොකද වෙන්නේ? රූපය ආත්ම කොට වශයෙන් දකිනවා. එහෙනම් මේ ධර්මයේ එකට කටයුතු නොකරපු, ධර්මයේ හදාරපු නැති, එහෙම නැත්නම් ධර්මයේ පිළිපැද්දේ නැති, ධර්මයත් එක්ක එකට නොහිටපු ආර්ය ධර්මයන් සමග නොහිටපු නොදැක්ක අය මොකද්ද වෙන්නේ? මේ රූපය ආත්ම වශයෙන් දකිනවා. ඒ වගේම රූපය ආත්මයයි කියලා හිතනවා. ආත්මය රූපයයි කියලා හිතනවා. රූපය කෙරෙහි ආත්මයයි කියලා හිතනවා. මේ මගේ රූපය, මම තමා රූපය, මගේ තමා රූපේ, රූපය මම තමයි, මම රූපයයි කියලා මේ විදිහට හිතනවා. නේද? මේ විදිහට හිතනවා. මේකම තමයි වේදනාවත්. වේදනාව ආත්ම වශයෙන් දකිනවා. නේද? ආත්මය වේදනාවයි කියලා හිතනවා. නේද? ආත්මෙහි වේදනාවයි කියලා හිතනවා. වේදනාවෙහි ආත්මයයි කියලා හිතනවා. ඊළඟට සංඥාව ආත්මයයි කියලා දකිනවා. සංඥාව ආත්මයයි කියලා කියනවා. සංඥාව ආත්මයයි කියලා කියනවා. ආත්මෙහි සංඥාවයි කියලා කියනවා. සංඥාෙහි ආත්මයයි කියලා මේ විදිහට දකිනවා. එතකොට සංස්කාරයත් ඒ කියන්නේ මේ මම තමා මේ වේදනාව, මගේ වේදනාව, මට ආපු වේදනාව, මගේ කකුලේ ආපු වේදනාව, මගේ හිසේ ආපු වේදනාව, මගේ වේදනාව, වේදනාව මමයි කියලා මේ ආදී වශයෙන් වේදනාව තුළට ගමන් කරනවා. නේද? සංඥාවත් එහෙමයි, සංස්කාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ටිකම කොහොමද ආත්ම වශයෙන් ගන්නවා. මේ ආත්ම වශයෙන් ගන්න එකම තමයි මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. නේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඒ විදිහට ගත්තාම ඊළඟට මේ හාමුදුරන් වහන්සේ නැවත අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කොහොමද මේ සක්කාය දිට්ඨිය නොවෙන්නේ? සක්කාය දිට්ඨිය නොවෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ
උත්තර දෙනවා මේ සක්කාය දිට්ඨිය නෙවෙන්න නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ඔන්න අතන ප්‍රකාශ කරේ අශ්‍රුතවත් පෘථග්ජනය. මේ ධර්මයේ ගැන දන්නේ නැහැ, ධර්මයේ පිළිපදින්නේ නැහැ, ධර්මයේ තුලට ඇවිදින්න නැහැ, ධර්මයේ තුල හික්මින්නේ නැහැ, සත්පුරුෂයන් දකින්නේ නැහැ, සත්පුරුෂ ධර්මයන් හික්මින්නේ නැහැ, සත්පුරුෂයන්හි පවතින්නේ නැහැ. එතකොට එහෙම වුණ පුජ්‍යලයා තමයි අශ්‍රුතවත් පෘථග්ජන කියලා හැඳින්වෙන්නේ. එමනම් ධර්මයේ කෙරෙහි හැසිරෙන, ධර්මයේ පිළිපදින, ධර්මයේ තුල ගමන් කරන, ධර්මයේ කෙරෙහි හික්මෙන පුජ්‍යලයා හඳුන්වනවා කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. අන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ආත්ම වශයෙන් නොගනි. රූපය ආත්ම වශයෙන් රූපයත් ආත්මය කියලා ගන්න, ආත්මෙහි රූපය කියලා ගන්නෙත් නෑ, රූපය ආත්මයයි කියලා ගන්නෙත් නෑ. නේද? මමය, මගේය, මාගේය, මගේ ආත්මය, ආත්මය මමය කියලා මෙන්න මේ ටික මේ විදිහට ගන්නෙ නෑ. කොහෙද? රූපේ, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ පහේම මේ විදිහට ගන්නෙ නැති වෙනකොට අන්නේ ඒක සක්කාය දිට්ඨිය නොවෙනවා කියලා දේශනා කරනවා. සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරන්නට නම් සක්කාය දිට්ඨිය නැති කරලා ඉන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැතුව තියෙන්න ඕනේ. එහෙම හිටියොත් තමයි සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය අපි ළඟ තියෙනවා, ප්‍රහීන වෙලා නැහැ. නමුත් අපි රූපය මගේ නෙවෙයි කියලා, මම රූපේ නෙවෙයි, වේදනාව මමයි, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මයයි කියලා අරගන්නවා. එහෙම නොගෙන ඉන්න පුළුවන් නම් අන්න එතකොට අපි සක්කාය දිට්ඨිය නොවෙනවා. නේද? මේ විදිහට සක්කාය දිට්ඨිය නොගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේට ගෙන් උත්තර ලැබුණාම මේ හාමුදුරන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. රූපේහි ආස්වාදය මොකද්ද? මේ ආදීනවය මොකද්ද? නිස්සරණය මොකද්ද? වේදනාවේ ආස්වාදය මොකද්ද? ආදීනවය මොකද්ද? නිස්සරණය මොකද්ද? අපි මේ වචන නිතර කතා කරන, නිතර අහන දේවල්. ඒ වගේම සංඥාවේ ආස්වාදය මොකද්ද? ආදීනවය මොකද්ද? ඒ වගේම නිස්සරණය මොකක්ද? ඊළඟට සංස්කාරයේ ආස්වාදය මොකද්ද? ආදීනව මොකද්ද? නිස්සරණය මොකක්ද? ඊළඟට අහනවා විඥානයේ ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණය මොකක්ද? එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහෙම අහනවා මොකද්ද? ආස්වාදය මොකක්ද? ආදීනවය මොකක්ද? නිස්සරණය මොකක්ද? අපි නිතර කතා කරන වචන තුනක් නේ. ආස්වාදය, ආදීනවය, නිස්සරණය. නේද? මේ ටික අපි දැනගන්න ඕනේ කියලා කියනවනේ. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය නිසා යම් සුවයක්, සොම්නසක් උපදිනවද? මේ අපේ ශාරීරිය නිසා, රූපය නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන්ගෙන් පණවල තියෙනවයි කිව්වේ. එතකොට අන්නේ රූපේ පඨවි ආපෝ ධාතු වායෝ ඒ තුලින් අපි යම් සෝයක් විඳිනවා නම්, සොම්නසක් විඳිනවා නම් අන්න ඒක තමයි රූපේ ආස්වාදය. ඒක හැඳින්වෙනවා මොකද්ද? රූපේ ආස්වාදය කියලා. ඉතින් යම් මේකින් රූපය අනිත්‍යයි, දුකයි, විපරිණාමයි කියලා දකිනවනම්, විනාශ වෙනවයි කියලා දකිනවනම්, එතකොට රූපය අනිත්‍යයි, දුකයි, විපරිණාමයි කියලා දකිනවනම් අන්න ඒක රූපේ ආදීනවය. නේද? ඒක තමයි රූපේ ආදීනවය. ඒ වගේම රූපේ නිස්සරණය තමයි
යම් චන්ද රාගයක් පවතිනවද අන්නේ චන්ද රාගය ප්‍රහීන කරපුවාම රූපේ නිස්සරණේ එනවා. නේද? එතකොට රූපේ නිස්සරණේ එනවා. දැන් එතකොට රූපේ සොම්නසක් තියෙනවා නම් ඒක තමයි රූපේ කෙරේ සොම්නසක් අපි ඇති කර ගන්නවා නම් රූපේ නිසා අන්න ඒක හඳුන්වනවා මොකද්ද? රූපී ආස්වාදේ. එතකොට රූපේ අනිත්‍ය දුක විපරිණාම ස්වභාවයක් තියෙනවා නම් ඒක හඳුන්වනවා ආදීනවේ කියලා. ඒ වගේම රූපේ චන්දරාගයක් තියෙනවා නම් අන්නේ චන්දරාගයේ ප්‍රහාණයම හඳුන්වනවා මොකක් කියලාද? නිස්සරණය කියලා. නේද? එතකොට ඒ වගේම තමයි වේදනාව. යම් වේදනාව නිසා අපි සතුටක් විඳිනවා නම් සොම්නසක් ඇති කර ගන්නවා නම් ඉන් දුක් වේදනාව නැති වෙනකොට සතුටක් සොම්නසක් නේ. සැප වේදනාව පැමිණෙනකොට සතුටක් සොම්නසක්. නේද? සැප වේදනාව අවසන් වෙනකොට නැති වෙනකොට අන්න එතකොට තියෙනවා මොකක්ද? අනිත්‍යයක් දුකක්. නේද? අනිත්‍යයක් දුකක්. ඉතින් නිස්සරණයක් තියෙනවා. එතකොට ආදීනවයක් තියෙනවා ඒ නිසා. ඉතින් දුක් වේදනාවක් හට ගන්නකොට අපට ওই ටික තියෙනවා. එතකොට මේ වේදනාවන්ගේ මොකද්ද දකින්න ඕනේ? යම් වේදනාවක විඳීමක් තියෙනවා නම් ඒ විඳීමම මොකක්ද? වේදනාවගේ විඳීමක් සොම්නසක් සුවයක් තියෙනවා නම් අන්න ඒක හඳුන්වනවා ආස්වාදේ කියලා. ඒ වේදනාවේ ඇතිවීම නැතිවීමක් දකිනවා නම් ඒක හඳුන්වනවා ආදීනවේ කියලා. ඒ වගේම වේදනාවේ යම් චන්දරාගයක් තියෙනවද අන්නේ චන්දරාගයන් ප්‍රහීනයක් ඇති කරනවද අන්න ඒක හැඳින්වුවා මොකද්ද? නිස්සරණය කියලා. එතකොට මේ විදිහට ආස්වාදයේ ආදීනවේ නිස්සරණය දේශනා කරනවා. මොනවා පිළිබඳවද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානයන් පිළිබඳව. එතකොට සංඥාවගේ යම් සැපතක් ඒ වගේම සොම්නසක් තියෙනවා නම් අන්නේ සංඥාවගේ ආස්වාදේ. ඒ වගේම මේකේ අනිත්‍යයක් දුකක් දකිනවා නම් විපරිණාම ස්වභාවයක් දකිනවා නම් ඒකේ ආදීනවේ. ඒ වගේම චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගය ප්‍රහීන කරනවා නම් අන්න ඒක නිස්සරණය. සංස්කාරයටත් විඥාණයටත් මේ පහටම ඒ විදිහමයි. එතකොට යම් විඥාණයන්ගේ සොම්නසක් තියනවද සුවයක් තියනවද ඒක ආස්වාදය. එතකොට යම් විඥාණයන්ගේ අනිත්‍යයක් දුකක් විපරිණාම ස්වභාවයක් තියනවද ඒක ආදීනවය. විඥාණයන්ගේ යම් චන්දරාගයක් තියනවද අන්නේ චන්දරාගය ප්‍රහාණය කරනවද අන්න ඒක නිස්සරණය. ඔන්න එතකොට ආස්වාදය ආදීනවය නිස්සරණය. මේ රූපේහි මේ මොකද්ද තියෙන මේ ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කරුණු ටික පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඊළඟට මේ ආම්බ්‍රන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා. මේ දන්න කෙනෙකුට දකින කෙනෙකුට සවිඥානික කයෙහි දන්න කෙනෙකුට දකින කෙනෙකුට මේ සවිඥානික කයෙහි මගේ සවිඥානික කයෙහි ඒ වගේම මේ ඉන්ද්‍රිය බද්ධ කයෙහි අහංකාරමානියක් එහෙම නැත්නම් මමංකාර තෘෂ්ණාවක් අහංකාරය නිසා ඇති වෙන මානියක් එහෙම නැත්නම් මමය කියලා ගන්න තෘෂ්ණාව යන අනුසය ධර්මයෝ නෙවෙයිද කියලා අහනවා. එතකොට අපි ඔන්න අනුසය කියලා යම් දෙයක් කතා කරනවා.
යටපත් වෙලා තිබුණ දේවල් අනුසේ හැටියට අපි කතා කරනවා. එම අනුසේ ධර්ම 7ක් අපි කතා කරනවා. ඉතින් අනුසේ ධර්ම 7ක් කතා කරනවා. කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, අවිච්ඡානුසය කියලා කතා කරනවා. ඉතින් මෙතෙන්දි කතා කරන්න හදන්නේ මානානුසයයි ඒ වගේම මේ තෘෂ්ණාව. එහෙම නැත්නම් කාමරාග, භවරාග කියන මේ අනුසේ ධර්මයන් පිළිබඳව. කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, අවිච්ඡානුසය. එතකොට මෙන්න මේ විදිය අනුශය ධර්මව වේද්දයි කියලා අහනවා. නේද? එතකොට මේ විදිහේ ආදීනව මේ විදිහ ආස්වාදය ආදීනවේ නිස්සරණය දකිනකොට මෙහෙම මේ අනුසේ ධර්මයන් වෙනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේකටත් අර ඊන ප්‍රනීත ආදී වශයෙන් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ගේ 11 ආකාරයේ පිළිබඳව දේශනා කළා. ඒ කියන්නේ ආධ්‍යාත්මික, බාහිර, ඖදාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, අතීත, අනාගත, පච්චුප්පන්න රූපයක් ළඟ හෝ දුර හෝ තියෙනවද? ඒක මාගේ නෙවෙයි, මම නෙවෙයි, ඒ වගේම මගේ ආත්මය නෙවෙයි. එහෙම රූපේ යථා ස්වභාවය දකින්ටයි කියලා කියනවා. ඒ දකින්ටයි කියලා කියන්නේ නිකන් නෙවෙයි, විදර්ශනා ප්‍රඥාව තුලින්. එහෙමනම් මේ රූප වේදනා සංඥා සංස්කාරයන් තුල අපි දකිනවා. ඒවත් තුල අපි සිත රඳවගෙන ඒවත් තුල දකිනකොට අපට ඒ නිසා ඇති වෙනවා මොකක්ද? මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යථා පරිදි දැකීම. අන්නේ දැකීම හඳුන්වනවා විදර්ශනා ප්‍රඥාව කියලා. එහෙමනම් ඒ විදර්ශනා ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් දකිනවද? අනේ එතකොට මොකද වෙන්නේ? අනුසේ ධර්මයන් නොවේ. එහෙම දකිනකොට අනුසේ ධර්මයන් ඉතුරු වෙන්නේ නැහැ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මේ විදිහට දකිනවා නම් මොකද වෙන්නේ? අනුශය ධර්මයන් ඉතුරු වෙන්නේ නැහැ. ටිකක් කරුණු රාශියක් තියෙනවා. මම හිතන්නේ අපි අහලා තියෙන වචනම ගොඩක් අපි ඒවා කොහොමද කියලා දැනගන්න නිසා මම හිතන්නේ කාටවත් අපහසුයක් අමාරුවක් නැහැ මේ කරුණු ටික අහගෙන යනකොට. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කරගෙන යනකොට එක හාමුදුරුවනමකට විතර්කයක් උපදිනවා නේද? මේ රූපය ආත්මයයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, සංස්කාර අනාත්මයි, විඥානි අනාත්මයි නේද? එහෙම අනාත්මයේ ඉඳලා කර්මය කරන්නේ කොහොමද? කර්මයන් කරන්නේ කොහොමද? එතකොට කර්මයේ විපාක දෙන්නේ කාටද? නේද? අපිට හිතන්න පුළුවන් පින් කරන්නේ අපි. නේද? පින් වල විපාක දෙන්නේ අපට. ඉතින් එහෙම ආත්මයක් නැත්නම් කවුද පින්කම් කරන්නේ? කාටද පින්කම් වල විපාක ලැබෙන්නේ? නේද? එහෙම විතර්කයක් එතනින් එක හඳුනනමකට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේ විතර්කය දැක්කා. ඒ විතර්කය දැකලා බුදුරජාණන් වහන්සේ මේ විතර්කයේ බුදුරජාණන් වහන්සේගේ සිතින් ස්පර්ශ කරලා හාමුදුරන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා. ඉතින් යම් කිසි පුජ්‍යලේ අවිද්‍යාවට පැමිණුනේ, ඒ වගේම තෘෂ්ණාව
අධිපති කොට ඇත සිතකින් යුක්තව මේ ශාසනයේ හික්මෙන්ට ඕනයි කියලා දේශනා කරනවා. එයා මේ විදිහට හිතනවලු කොහොමද මේ රූපය ආත්මේ වේදනාව අනාත්මේ රූපය අනාත්මේ වේදනාව අනාත්මේ සංඥාව අනාත්මේ සංස්කාර අනාත්මේ විඥානීය අනාත්මයයි අනාත්මේ සිට කවුද කර්ම කරන්නේ? කවරෙකුට මේ විපාක දෙන්නවද? ඉතින් මේ විදිහට හිතනවා නම් මේ ධර්මයේහි විනීත නැහැ කියලා කියනවා නේද? එතකොට කොහොමද හිතන්න ඕනේ මේ රූපය අනිත්‍යයි? බුදුහාඳුරන් වහන්සේ අහනවා කොහොමද හිතන්නේ මේ රූපය නිට්ටයද අනිත්‍යද? ආඳුරන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ මේ රූපය අනිත්‍යයි. ඉතින් යමෙක් අනිත්‍ය නම් දුක නම් සැප යමක් අනිත්‍ය නම් දුක් වෙනවද සැප වෙනවද? ආඳුරන් වහන්සේලා දේශනා කරනවා ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට ස්වාමිනී යම් කිසි එකක් අනිත්‍යයි නම් සැප වෙන්නේ නැහැ ඒක දුකයි නේද? එතකොට යම් රූපයක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ස්වභාවයට පත් වෙනවා නම් ඒක මගේ කියලා ගන්න පුළුවන්ද? ඒක මම වෙනවද? ඒක මගේ ආත්මයයි කියලා ගන්න පුළුවන්ද? මේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ප්‍රපංච කරන්නට පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ හාමුදුරන් වහන්සේලාගෙන් අහනවා. එතකොට හාමුදුරන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ නැහැ. නේද? ආත්මයක් වශයෙන් ගන්න වෙන්නේ නැහැ. එතකොට යම් රූපයක් අනිත්‍ය නම් යම් රූපයක් දුකයි නම් ඒ රූපේ වෙනස් වෙනවා නම් විපරිණාම ස්වභාවයටපත් වෙනවා නම් අන්න එතෙන්දී මොකද්ද ආත්මයයි කියලා ගන්නට විදියක් නැහැ. එතකොට තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් බැඳෙන්න විදියක් නැති වෙනවා. ඉතින් විඥානයේ පිළිබඳවමත් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අහනවා. මේ විඥානයේ නිට්ටයද අනිත්‍යද? විඥානයේ මේ සංඥා රූප වේදනා. වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි කියලා ආන්දරු උත්තර දෙනවා. වේදනාව අනිත්‍ය නම් සැපද දුකද? දුකයි කියලා උත්තර දෙනවා. එහෙනම් වේදනාව අනිත්‍ය නම් වේදනාව දුක නම් වේදනාව විපරිණාම ස්වභාවයෙන් යුක්ත නම් වේදනාව මගේද මමද මගේද ආත්ම වශයෙන් ගන්න පුළුවන්ද කියලා. ආම්දුරන් වහන්සේලා ස්වාමීන් වහන්සේ ආත්ම වශයෙන් ගන්නට බැහැයි කියලා දේශනා කරනවා. නේද? එතකොට ඉතින් මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධෙහිම අනිත්‍යයි දුකයි විපරිණාම ස්වභාවයයි නිසා අනාත්මයි කියන සංකල්පය කියනවා. ඉතින් මේ ආමුද්‍රන් වහන්සේලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා මේ සියල්ල පිළිගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවතත් මේ රූපය යථාභූත වශයෙන් ප්‍රඥාවෙන් දකින්නයි කියලා. මේ රූපය මේ විදිහ එකක් කියලා ප්‍රඥාවෙන් යුක්තව දකින්නයි කියනවා. එහෙම ප්‍රඥාවෙන් යුක්තව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව දැක්කහම අන්න ඒ තැනැත්තා මේ ආත්මයයි මේක සැපයි මේක නිට්ටයයි කියලා ගන්නෙ නැහැ. ඒ කොයි විදිහේ රූපයක්ද? අතීත අනාගත ඖදාරික සූක්ෂම ළඟ ප්‍රනීත ළඟ දුර සූක්ෂම ප්‍රනීත ආදී වශයෙන් තියෙන යම් රූපයක් තියෙනවද ඒ එකක්වත් මේ මගේය මමය මගේ ආත්මයයි වශයෙන්
දන්නේ නැහැ. මොකද මේ යථා භූත ඥානයෙන් යුක්තව ඒ තැනත්තා සම්මඥානයෙන් යුක්තව දකිනවා. ඉතින් එහෙම දකින පුජ්‍යලයා මොකද වෙන්නේ? මේ සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා. මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයේ විඥානයේ කෙරෙහි කලකිරෙනවා. කලකිරෙන තැනැත්තා මොකද වෙන්නේ? ඇලෙන්නේ නැති වෙනවා. කලකිරුණාම යම් දෙයක ඒකේ ඇලෙන්නේ නැති වෙනවා. ඇලෙන්නේ නැති වුණා නම් එයාගේ මොකද්ද තියෙන්නේ? විරාගයට පැමිණුණා. විරාගය නිසා එයාට විමුක්තියක් ලැබෙනවා. විමුක්තිය නිසා එයාට ප්‍රත්‍යක්ෂා ඥානයන් ලැබෙනවා. ඒ නිසා එයා මේ ජාතිය ඡය කළ තැනැත්තෙක් වෙනවා. බඹසර වස නිමවන ලද්දෙක් වෙනවා. එතකොට එයාට නැවත කරන්ට දෙයක් නැති වෙනවා. එයා සියල්ලගෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනාව අවසන් වෙනකොටම 69ක් පමණ භික්ෂූන් වහන්සේලා එතනම අරිහත් භාවයට පත් වුණාය කියලා මේ සූත්‍රය විස්තර කරනවා. මේක තමයි මේ මහා පුන්නම සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ මෙතකින් අවසන් වෙනවා. ඉතින් අපි උදේ ඉඳලා දීර්ඝ වේලාවක් බණ ඇහුවා. නේද? අද අපිට සාකච්ඡා කරන්නම බැරි වුණා. ඒ නිසා මම ඊතුරු කාලය අද දවසේම තිබුණු කරුණු පිළිබඳව නැත්තම් අපිට ධර්මයේ පිළිබඳව යම් සාකච්ඡාවක් කරන්න තියෙනවද? ඒ සාකච්ඡාවට අවස්ථාව යොදා ගන්න. ඒ නිසා හැම දිනාටම පුළුවන් මේ සාකච්ඡාවට එකතු වෙන්න ප්‍රශ්න අදහස් මේ කරුණු එකතු කරමින් මේ ධර්ම සාකච්ඡාමය කටයුත්තක් අපි ඊළඟට සිද්ධ කරමු. ඉතින් මම හිතන්නේ මේ මහා පොන්නම සූත්‍රයෙන් පංචස්කන්ධය පිළිබඳව අපට හිතන්ට කරුණු ටිකක් තියෙනවයි කියන බව සිහිපත් කර ගන්න ඕනේ. පංචස්කන්ධය පිළිබඳව හිතන්ට කරුණු ටිකක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඉතින් අපි කොහොමද පංචස්කන්ධය අල්ලගෙන ඉන්නේ? මේ පංචස්කන්ධය ඉතින් අපි ගොඩාක් පංචස්කන්ධය ගැන දන්නවා. කරුණු ගොඩාක් දන්නවා, කරුණු කතා කරනවා. නමුත් මේ පුංචි තැන්වලදී අපි කොහොමද පංචස්කන්ධය උපාදාන කරගෙන ඉන්නේ? කොහොමද මේ පංචස්කන්ධය අල්ලගෙන ඉන්නේ කියන මෙන්න මේ කරුණු ටික මේ චුට්ටක් නමුත් හිතට ඇතුළත් කරන්න ඕනේ කියලා හිතලා තමයි මම මේ සූත්‍රය තෝරාගත්තේ. සූත්‍රේ නම මහා පුන්නම සූත්‍රය. 15 දවසක ඒ පුන් සදක් ඇති දවසේ මේ පුන් සදක් ඇති රාත්‍රී බුදුරජාණන් වහන්සේ හාමුදුරන් වහන්සේලා අතර ඇති වුණ සාකච්ඡාවක්. නේද? හොඳයි. එහෙමනම් අපට ධර්ම සාකච්ඡා කරන්න අවස්ථාව. කවුරුත් කතා කරන්නේ නැද්ද? අපි කට්ටියම ඉන්නව නේද? පංචස්කන්ධය පිළිබඳව අපි මේ වෙලාවේදී කතා කළේ මොකද මේ අපට තියෙන එක ගැනම. ඒ නිසා ඒ පිළිබඳව අපට යම් අදහසක් එහෙම නැත්නම් ඉස්සෙල්ලා අද දවසේම අපි ධර්මය ශ්‍රවණය කළා. මේ ඒ ශ්‍රවණය කරපු ධර්මයන් පිළිබඳව අපිට යම් අදහසක් කතා කරන්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. ඒ ධර්මයන් පිළිබඳව ඉතින් පංචස්කන්ධය කියන්නේ මමය කියලා අපි හිතන එක ගැන මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට කඩලා අරගෙන ගන්නකොට
මේකේ යම් ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවික කරුණු ටික පිළිබඳව තමයි මේ සූත්‍රයේදී අපි සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා අපට කතා කරන්න තියෙන අවස්ථාව ධර්ම සාකච්ඡා කරන්නට ප්‍රශ්න උත්තර විතරක් නෙමෙයි මේ අද දවස පුරාම අපි අහපු ධර්මයන් පිළිබඳව අපි අද දවසේ සාකච්ඡා කරන ලද දේවල් පිළිබඳව අපට යම් අදහස් තියෙනවා නම් ඔකොටෝම දැනගත්තොත් හොඳයි කියලා හිතන දේවල් ඒවා ඉදිරිපත් කරන්නට මේ අවස්ථාව. අද කවුරුත්ම කතා කරන්නේ නේද? හාමුදුරනේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න හාමුදුරනේ. ඔව් මහත්තයා අහන්න. හාමුදුරනේ දැන් මේක ගැටලුව දැන් බොහොම කරුණු විශාල ප්‍රමාණයක් ඔබ වහන්සේ දේශනා කරා. ඔව්. මට තියෙන ගැටලුව හාමුදුරනේ දැන් මට නිතර තියෙන ගැටලුවක් තියෙන මේක. මේ දැන් සාමාන්‍යයෙන් අද දවසේ හරි හෙට හරි අනිද්දා හරි ලෝභය, ද්වේෂය, රාගය ඔය සිතුවිලි එනවා හාමුදුරනේ. සාමාන්‍ය ජීවිතයේදී. ඕවා එන්නේ නිකන් අර ලැබු ගින්නක් වගේ. මහා කියන්නේ මේ තරහ යනවා කියන එක සමා වෙන්න ඕනේ හාමුදුරනේ මේක නවත්ත ගන්න බෑ සමහරක් වෙලාවට. එතකොට දැන් ඔය කියන ධර්ම කරුණු මට තියෙන ගැටලුව හාමුදුරනේ කොච්චර ඇහුවත් මේ පොතක් සාක්කුවේ තියාගෙන මට ඕක කියෝ ඕක විශ්ලේෂණය කරන්න මේ කවදාකවත් පුළුවන් වේද කියන එකත් ගැටලු සහගතයි හාමුදුරනේ. ඉතින් ඒකින්ද දැන් මට හිතෙන්නේ ඒක පැත්තකින් තියමු හාමුදුරනේ. ඉතින් ඒක මගේ දුර්වලකමක්. ඉතින් ඒක දිනු කරගන්න ඕනේ ඇති. කරගන්න විදියක් තේරෙන්නේ නැහැ හාමුදුරනේ. නමුත් ප්‍රශ්නේ මේකයි. මේ දැන් ඔබ වහන්සේ කිව්වනේ රූපේ දිහා මේ යථාභූතව ප්‍රඥාවෙන් බලන්න කියනවා. ඊට පස්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා දුක්ඛ පිරිසිදු දකින්න කියලා. ඕක කියන්නේ සරලව හාමුදුරුවනේ පාලි සමාවෙන්න පාලි වචන නැතුව සරලව මට තරහ යන වෙලාවක කොහොමද කියන්නේ ඕක බලන්න විදියක් මට නම් අහුවෙන්නේම නැහැ හාමුදුරුවනේ. ඒ කියන්නේ ඉඳලා තරහ යනකොට හරි වෙන කෙලෙස් එනකොට මේ ඒක හරියට හාමුදුරනේ සුනාමි එකක් එනකොට පොඩි කානුවක් කපනවා වගේ. කිසි තේරුමක් නැහැ හාමුදුරනේ. මට ධර්මයේ සමහරකට උදව් ලැබෙන්නේ නැහැ හාමුදුරනේ. ඉතින් ප්‍රායෝගිකව ඕක දැන් ඔය යථා භූත ප්‍රඥාව එක එක වචන තියෙනවා හාමුදුරනේ. සත්‍ය කෝෂ කොච්චර බැලුවත් ඕලෙන් තේරුමක් නැහැ කියලා වෙලාවකට සමා වෙන්න ඕන හාමුදුරනේ. මම අංකව කතා කරන්නේ මේ සත පහකට වැඩක් නැහැ කියලා හිතනවත් වෙලාවලුත් තියෙනවා හාමුදුරනේ. මොකද බරපතල වචන කියන්නේ මේ ඕක ප්‍රායෝගිකව කොහොමද කරගන්න කියලා ඒ වෙලාවේදී දැන් පුළුවන් හාමුදුරනේ. දැන් කරණම් ගහන්න මේ දිව්‍ය ලෝකෙ ළඟ ඉන්නවා වගේ තමයි හිතෙනවා. මම දන්නවා ටික වෙලාවකින් තව ටික දවසකින් ඔක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා කියලා. ඉතින් ආයෙත් මගේ ප්‍රශ්නේ හාමුදුරනේ රූපේ දිහා යථා භූතව ප්‍රඥාවෙන් බලනවා කියන එක එහෙම නැත්නම් දුක පිරිසුදු දකිනවා කියන එක සරලව ප්‍රායෝගිකව විස්තර කරන්න පුළුවන් ද හාමුදුරනේ? ඇත්තටම සරලව ප්‍රායෝගිකව කියනවා නම් වර්තමානයේ ඉන්න. දැන් මට තරහක් වෙනකොට තරහක් වෙනවා කියලා දකින්න. දැන් තරහ එන්න ඉස්සර වෙලා අපිට තරහ ඇති වුන්ට හේතුවක් තිබුණානේ. එක්ක කවුරු හරි බැනපු එක. ඒ කියන්නේ කණින් ආපු එක. එහෙම නැත්නම් කවුරු හරි ගේ මොකක් හරි මේ අපි අකමැති දෙයක් කරනවා දැකලා. නේද? මේ තැන් වලින් අපට එන්නේ. එහෙම එකක් ආපුවාම. එහෙම නැත්නම් අපේ හිතට අතීත එකක් මතක් වුණාම. අනාගත එකක් මතක් වුණාම. මේ තුලින් ඉන්නේ මේ අපි සරලව කිව්වොත් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගත්තු අරමුණක් නිසානේ අපි තරහ වෙන්නේ. ගැටෙන්නේ. ඒකට මං අකමැති නම් මං ඒකට ගැටෙනවා. ඒකෝට අපට පුළුවන් නම් මේ ඇහැ ළඟ හිත තියලා තියන්න.
කන ළඟ හිත තියලා තියන්න. ඒ විදිහට මනස ළඟ හිත තියලා තියන්න. එහෙම තියලා තියෙනකොට තමයි අපි වර්තමානයේ ඉන්නවා කියලා කියන්නේ. ඉතින් පුළුවන් තරම් අපි මේ සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ අන්න ඒ විලාවේ හිතට ඇති වෙන දේ අපි දකින්න. සද්දයක් ඇහෙනකොට අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කිව්වා වගේම සද්දයක් ඇහෙනකොට මේ සද්දයක් අපිට දැන් ඇහෙනවා කියන එක අපි දකින්න එක. දැන් නැත්නම් අපි කරන්නේ සද්දේ තුලට බැහැගෙන මම සත්‍ය අහනවා කියන තැනට එනවා. ඉතින් ඒක කියන්නේ ඉතින් වචන ඕන වෙනවා. ඉතින් මොකද ඔක්කොම ටික විස්තර කරන්න අවශ්‍ය නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධ ආදීනවාදී නොයෙකුත් වචන අරගෙන තියෙන්නේ. මොකද ඔක්කොම ඒවා ටික විස්තර කර ගන්න ඕන නිසා. ඉතින් අපි සරලවම හිතුවොත් අපට ඒ දේ කරගන්න තියෙන්නේ. නේද? එතන දකින්න බැරි වුණා නම් අපිට තරහක් ඇවිදිලා තියෙනකොට රාගයක් ඇවිදිලා තියෙනකොට මොළදිම දකින්න එතෙන්දි දකින්න බැරි වුණා නම් රාගයේ මැදදී හරි දේශයේ මැදදී හරි දකින්න. එහෙම නැත්නම් අවසානයේ හරි දකින්න. අන්න ඒක තමයි දියුණු කරන්න ඕනේ. ඒක දියුණු කරගෙන ගියොත් තමයි එනකොටම දකින්න පුරුදු වෙන්නේ. නේද? සරල උපමාවකින් කිව්වොත් එහෙම අපට මේ මෙහෙනම් ඉතින් මේ දේ කරන්න කුරුල්ලෝ ටිකක් අපට හීල කර ගන්න ඕනේ කියලා හිතුනොත් ලේනෙක් හීල කර ගන්න හිතුනොත් අපි උන්ට කෑම දානවා. කෑම දාලා තමයි හීල කරගන්නේ. ඉතින් කෑම දානකොට අපි පේනකොටම කුරුල්ලා දුවනවා. නමුත් අපි ටික කාලයක් අපි මේ කුරුල්ලට කෑම දානකොට උන් කෑම දානකොටමත් ඉන්නවා. ඊළඟට කෑම ළඟට ඇවිදින්නත් කනවා. ඊට පස්සේ අපි කිට්ටුවටමත් ඇවිදින්න අපේ සමහරවට ඇඟේ අතේ වහලා කෑම කනවා. හීල වෙනවා. ඒ විදිහට අපි ටික පුරුදු කරගෙන ගියොත් අපේ හිත අන්නේ තෙන්ට ගන්න පුළුවන්. ඉතින් කොහොම දැකපු එකම තමයි ඔගේ පළවෙනිම එක. ඒ කියන්නේ දැන් අපි මේ තරහ මට එනවා කියලා දැක්ක එකම තමයි පළවෙනිම තැන. එතනින් තමයි අපට යන්න තියෙන්නේ. බොහොම වෙලාවට අපි හිතන්නේ තරහ ගියේ හොඳයි කියලානේ. දැන් අපි දන්නවා තරහ ගිය එක නරකයි කියන්නේ. රාගය ඇති වෙන එක නරකයි කියන්න දන්නවා. නමුත් රාගය ඇති වෙනවා තරහ ඇති වෙනවා. නේද? ඉතින් ඒක දැන් ඉවරුණායින් පස්සේ හරි දැන් දකිනවා. එහෙම ඉවරුණායින් පස්සේ දැක්කහම නැවත ගිහිල්ලා හිතන්න ආපස්සට ගිහිල්ලා හිතන්න මට තරහ ආවේ මොකක් නිසාද? මොන කරුණ නිසාද මට මේ තරහ ආවේ? මොන කරුණ නිසාද මට රාගය ආවේ? මොකද්ද මේකට ඒ ආසන්නම හේතුව උනේ? අන්න ඒක දකින්න. ඒක දැකලා හොඳට හිතන්න ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකදී මම තරහ ගන්නෙ නෑ. ඊට පස්සේ මම මෙන්න මේ වගේ තැනකදී රාගය ඇති කරගන්නේ. අන්න එහෙම ටික යනකොට අපිට රාගය ඇති වෙනකොටම දකින්න පුළුවන් නේද? එතකොට තරහ ඇති වෙනකොටම දැකලා තරහ අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපට කොයි අරමුණක් ආවත් තරහ ගන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි අපි තරහ නැති කළා නැහැ. නමුත් තරහ නොගෙන ඉන්නවා. ඒ තමයි මේ සූත්‍රයේදී දේශනා කළේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා උපාදාන සක්කාය දිට්ඨි වශයෙන් ගන්නෙ නැහැ. නේද? මේ විදිහට මේ ධර්මයේ දන්න පුච්චලයා ඒ කියන්නේ අපේ ධර්මයේ දන්නවයි කියලා කියන්නේ මේ විදිහට මේ කරුණු කාරණා වචන අර පුතා ඔයා කිව්වා වගේ වචන ගොඩාක් ඉගෙන ගන්න එක නෙමෙයි. තමන් ගැන දකින්න පුළුවන් වුණ පුච්චලයා. තමන්ට ඇහැ කන නාසය දිව ශරීරයේ මනසින් අරමුණු එනවා දකින්න පුළුවන් වුණ පුච්චලයා. අන්නේ පුච්චලයා තමයි එතනින් යන්නේ. ඊතරට යන්නේ. ඒ නිසා ඒකයි සිද්ධ වෙන්න ඕනේ. නේද? ඒකයි සිද්ධ වෙන්න ඕනේ. ඉඳ උත්සාහ කරන්ට වර්තමානයේ හිත තියාගන්න. නේද?
ටික පුරුදු කරගෙන යනකොට ගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් එක දවසකින් දෙකකින් මේක ගන්න නම් බැරි දෙයක්. මොකද දීර්ඝ කාලයක් අපි මේවා අපි ළඟ තියාගෙන හිටියා. ඒවා තමයි අපි හොඳයි කියලා පිළි අරගෙන තියෙන්නේ. ඒ හොඳයි කියලා පිළි අරගෙන තියෙන නිසා තමයි අපට ඒක ලැබෙන්නේ. අපි රූප බලන්ට කැමති නිසාම තමයි අපට ඇහැ ලැබුණේ. අපි ශබ්ද අහන්න කැමති නිසාම තමයි කන ලැබුණේ. රස විඳින්න කැමති නිසාම තමයි දිවක් ලැබුණේ. ගන්ධයක් විඳින්න කැමති නිසාම තමයි අපට නහයක් ලැබුණේ. අපි ස්පර්ශය විඳින්න කැමති නිසාම තමයි ස්පර්ශයක් ලැබෙන්නේ. ඒ කැමැත්ත අපි අයින් කරලා දාන්න පුළුවන් නම් ඒකට තියෙන කැමැත්ත අපිට මේව ඕන වෙන්නේ නැහැ. ඇහැ කන නාසය දිව ශරීරය මනස මේව ඕන වෙන්නේ නැහැ. ඒ කැමැත්ත, ඒ ආසාව ඉතින් ඔකට නම් දානවා චන්දරාගය ආදී නොයේක් දේවල් වලින් නම් වලින් කියනවා කොහොම හෝ අන්නේ කැමැත්ත අපේ හිතෙන් අයින් කරලා දාන්න පුළුවන් නම් සියල්ල අවසන් කළා වෙනවා. ඒ හැබැයි අතන ඉඳලා ටික පුරුදු කර ගන්න ඕනේ. මොකද මේක අපිව වෙලාගෙන බැඳගෙන අපට ගැලවෙන්න බැරි විදිහට අපිව අල්ලගෙන ඉන්නේ. ඒ නිසා තමයි අපට මේ විදිහට වෙන්නේ. ඉතින් එහෙම ටික කරන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි කරන්න තියෙන ක්‍රමය. නේද? ඔව්. ඔව් හොඳයි. මොකද ඒක තමයි ප්‍රායෝගික පැත්ත. ඒක මේ ප්‍රායෝගික පැත්ත අපට බොහොම වැදගත්. මේ වචන ගොඩාක් කියනවා. වචන ගොඩාක් කියන්නේ ධර්මයේ ඒ විදිහට විස්තර කරලා තියෙනවා කියන එක දැනගන්න විතරයි. නේද? ඒ වචන ටික අපි අපේ කරගත්තොත් වචන ඕන වෙන්නේ නෑ අපට එතනින් එහාට ගමන් කරන්න. හඳුනන තව දෙයක් මම දකින දෙයක් තමයි කියන්නේ මගේ අත්දැකීමක් මට තරහ යන්නේ මට ලෝභකම මුදල් වලට ඒ හැම දෙයකම වෙන්න මේ අකුසල වලට ගොඩාක් ඉඩ ලැබෙන්නේ හිත ටිකක් මැලවිලා කම්මැලි කමෙන් වගේ තියෙනකොට. දැන් මහන්සි වෙලා රස්සාව කරන ධර්මයේ පැත්තකින් තියලා මහන්සි වෙලා රස්සාවක් කරනකොට එහෙම නැත්නම් වෙන මේ විනෝදාංශයක් වගේ දේවල් කරනකොට සමහරක් වෙලාවට ඒ කියන්නේ මේ අර ඒ හිත වික්ෂිප්ත වෙන එක වෙනස් වෙලා මේ වීරිය කියන එකට උදව් වෙනවා. එතකොට හම්දුරනේ වීරිය දැන් කියන්නේ නිතර ධර්මයේ සඳහන් වෙනවා වීරිය බුදුහාමුදුරුවෝ කියනවා වීරිය තමයි කියලා කියන්නේ ගොඩාක් උත්තරේ ගොඩක් ඔය ගැටලු වලට. ඕක නමුත් වෙලා තියෙන්නේ අර හිත අර විදිහට වික්ෂිප්ත වෙන වෙලාවවලදී තමයි හිත දුර්වල වෙන්නේ. එතකොට තමයි මේ කෙලෙස් වලට හිත මේ දිනන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ කෙටි කාලිනව. කොහොමද හාමුදුරනේ හිත වික්ෂිප්ත කියන්නේ වීරිය කියන එක දැන් කියන්නේ ඔකට ගොඩක් ඔය වෙලාවට මේ හාමුදුරුවෝ උනත් කියනවා හරියට උත්සාහ කරන්න වීරිය වෙන්න කියලා. එහෙම කියන්නේ නැතුව හාමුදුරනේ තව ටිකක් ඕකෙන් එතනින් ඔබ්බට ගිහිල්ලා හිත වික්ෂිප්ත වෙන්නේ ඇයි මේ තින මිද්දය නැත්නම් කම්මැලිකම කියන එක ජයගන්නේ කොහොමද අපි ඒක ඒවා ඒ කියන්නේ ඒ නිවාරණය අයින් කරන්නේ කොහොමද කියලා සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැමෝටම උදාහරණ කීපයක් ඒ කියන්නේ මේ කොහොමද අපි වීරිය කියන එක නිතරම පවත්ව ගන්නෙ ඕක වීරිය කියන එක සමහරක් වෙලාවට ටික දවසක් සමහරක් වෙලාවට භාවනා කරන්න කැමති වෙනවා සමහර දවස්වල භාවනා කරන්න හිතෙන්නෙම නෑ ඒ විදිහට කොහොමද වීරිය කියන එක හැමදාම හැම මොහොතෙම බැරි නම් හැමදාම පවත්වාගෙන යන්න මොන වගේ දේවල්ද උදව් වෙන්නේ හැමදේම? ඇත්තට වීර්යය කියන එක ඇති කරගන්න නම් ලේසි එකක් තමයි දැන් මං ගැන හිතන එක. දැන් මට දැන් හිතනකො කම්මැලිකම ඇවිදilla තියෙනවා. ඒ වෙලාවට වීර්යය අවශ්‍ය. වීර්යය තියෙන වෙලාවට අපට වීර්යය අවශ්‍ය වෙන්නේ නැහනේ. හිතන්න ඕන වෙන්නේ නැහනේ. කම්මැලිකමක් ඇති වෙලා තියෙනකොට අපි කම්මැලිකම දකින්න පුළුවන්. දැන් මේ ඇවිදින්න තියෙන්නේ මට බෑ කියලා හිතිලා තියෙන්නේ කම්මැලිකම කියන මේ ස්වභාවය නේද කියලා අපිට දකින්න පුළුවන් නම් එතකොට අපිට හිතන්න පුළුවන් ඇයි මං කම්මැලි වෙන්නේ කියලා. මොකක් නිසාද කම්මැලි වෙන්නේ?
මං කම්මැලි වුණොත් මට මොකද වෙන්නේ කියලා. මං කම්මැලි වුණොත් මට මොකද වෙන්නේ? මේ කම්මැලි වුණොත් අද දවස මට නැති වෙනවා. මට ජීවත් වෙන්න තියෙන්නේ සීමිත දවස් ගානක්. එතකොට අද දවසේ මගේ කම්මැලිකම නිසා මට මේ වඩා ගන්න තියෙන කාලේ පුරුදු කර ගන්න තියෙන කාලේ මට නැති වෙලා යනවා. එහෙමනම් මේ සීමිත දවස් ටික තුලදී මම කම්මැලිකම වැඩුවොත් කම්මැලිකම තුල ඉන්නවා කියලා කියන්නේ කම්මැලිකම වඩනවානේ. මට මොකද වෙන්නේ කියලා හිතන්න. කම්මැලිකම වැඩුවොත් මට මොකද වෙන්නේ? එහෙමනම් කම්මැලිකම වැඩුවොත් කම්මැලිකම මා ළඟ තිබුණොත් මට එන්ට තියෙන දුක් ගොඩක් මං කරා එනවා. කම්මැලිකම නැති කරගෙන අපි කටයුතු කළොත් මට එන්ට තියෙන දුක් ගොඩක් මගින් ඈත් වෙලා යනවා. මේ විදිහට ඒ මොහොත ගැන හිතන්න. නේද? කම්මැලිකම අඳුර ගන්න. ඒක තමයි ප්‍රධාන වෙන්නේ මේවා මේ රූප වේදනා සංඥා සංකාර කීකියා බෙදලා වෙන් කළා කතා කරන්නේ ඒක අඳුර ගන්න පහසු වෙන්න. එතකොට ඒක අඳුරගත්තාම ඒ අඳුර ගැනීම තුළදී අපට අයින් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අඳුරගත්තේ නැත්නම් අපි ඒක තුළ බැහැගෙන ඉන්නේ. මට දැන් කම්මැලි කියලා කම්මැලිකම තුළ ඉන්නවා. ඒ කම්මැලිකම අඳුරගත්තයින් පස්සෙත් කම්මැලිකම අපින් යන්නේ නැති වෙන්න පුළුවන්. මට කම්මැලි තමයි දැන් කම්මැලිකම කියලා දන්නවා. නමුත් අපි එතරම් ඉන්න පුළුවන්. අන්න එතකොට දකින්න කම්මැලිකමේ පාඩුව. කම්මැලිකම මල් ළඟ තියාගෙන හිටියොත් මට ලැබෙන පාඩු ටික දකින්න. එතකොට අපට කම්මැලිකමෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් එහෙම පාඩු ටික දැක්කාම කම්මැලිකම අයින් කරගන්න අපට හේතුවක් වෙනවා. මොකද පාඩු ටික දැකලා හරි අපිට එතනින් එහාට යන්න පුළුවන්. සමහර ලාට මේ පාඩු ටික දැක්කත් කම්මැලිකම අපිට යන්න පුළුවන්. නේද? එතකොට තමයි අපට අනිත් පැත්ත වෙන්න ඕනේ වීරිය ගත්තු අය ගැන හිතන්න වෙනවා. එහෙම කම්මැලිකම් නැතුව වීරිය වඩපු පුච්චලිය පිළිබඳව ඒ වීරිය වඩපු අවස්ථාවන් පිළිබඳව අපට හිතන්න වෙනවා. එතකොට තමයි අපින් ඒක අයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අතින්දි මුලදිම අයින් කරගත්තොත් හරි. නේද? ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට කරන්න තියෙන හොඳම ක්‍රමය. ඒක ඉවලෙම දකින්න කම්මැලිකමක් කියලා. ඊට පස්සේ කම්මැලිකමට විරුද්ධව අවශ්‍ය දේවල් ටික හිතට එකතු කරගන්න. ඔව්. අපිට තවත් කතා කරන්න දේවල් තියෙනවද? ප්‍රශ්නයක් අහන්න අවසරයි හම්බෙන්නේ. ඔව් අම්මා. දැන් හම්බුනේ අපි භාවනාවේදී ඔව්. ඉස්සෙල්ලා අපි ආනාපාන සතිය කරොත් එහෙම අපි ඒකේ හුස්ම කායනේ ඉස්සෙල්ලා බලන්නේ. එක රූපයක් විදිහටනේ බලන්නේ. ඊට පස්සේ එහෙමම කායානුපස්සනාවට ගියාම එතන අපි රූපය කියලා ඇඟ ශරීරයනේ බලන්නේ. එතකොට අපි රූපය දකිනකොට ඉතුරු සංඥා මේ වේදනා සංඥා සංකාර විඥාන ඒ රූපය දැක්ක කියන්නේ හම්දුනේ අර අනිත්වත් සම්පූර්ණ වෙනවද කියලා. සම්පූර්ණ වෙනවා. රූපයක් අපි රූපයක් කියලා කියනකොටම අපි රූපේ කියලා හඳුනාගත්තනේ සංඥාවනේ. එතකොට ඔක්කොම එතන ඇතුළත් උපදිනවා. ඔව්. රූපයක් කියලා කියනකොටම ස්කන්ධ පංචකයම ඇති වෙනවා. මේ පංච ශ්‍රේණයකදීම ස්කන්ධ පංචකයක් ඇති වෙනවා. එතන මනසටනේ අහුවෙන්නේ ඒක. ඒ මනසට අහු වෙන කොටත් එතන තියෙනවා. ඇහැට අහු වෙන කොටත් තියෙනවා. කනට අහු වෙන කොටත් තියෙනවා.
ඉතින්දි මනස ගැන කතා කරනකොට තමයි අපිට හිතෙන්නේ නැද්ද කියලා. නමුත් මනසට අහු වෙනකොටත් ඉතින්දි පංචස්කන්ධේම තියෙනවා. එහෙමයි. එතකොට ඇත්තටම මෙතනදී අපි රූපය බලනකොට ඇත්තටම ඇහෙන් බලනවා නෙමෙයි එක මනසින්නේ බලන්නේ එතකොට ඒ ඔක්කොම එතන අහු වෙනවා නේද? අහු වෙනවා. ඒ සමහර වෙලාවට ඇත්තටම අපි රූපේ බලා හිටියට සමහර වෙලාවට අපි එතෙන්දී සංඥාව අල්ලගන්න පුළුවන්. සංස්කාරය අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ හිත ඒ රූපේ නිසා හටගත්තු ඒ අනිත්‍යව අල්ලගන්න පුළුවන්. නමුත් අපි ඒක බෙදලා වෙන් කරලා සියුම් වශයෙන් අයින් කරලා මේ බලන්ට දන්නේ නැති වෙනකොට බෙදන්න වෙන් කර ගන්න දන්නේ නැති වෙනකොට අපි හිතන්නේ රූපේ විතරයි කියලා. ඒ වුණාට අපි සංඥාව හෝ වේදනාව හෝ යම් කිසි හෝ දෙයක් එතනින් අල්ල ගන්නවා ඒකත් එක්ක. ඒ ස්කන්ධ පහෙන් එකකින් තමයි අපි ඒක දකින්නේ. එහෙමයි. එතකොට හම්දුනේ එතන සංඥාව ඇත්තටම රූපේ බලද්දි සංඥාව තමයි අහුවෙන්නේ අන්තිමට. ඔව් ඒක තමයි මම කිව්වේ. ඔව්. එතකොට ඒක එතන ප්‍රශ්නයක් නැද්ද ඒ විදිහට? කමන්නේ. පංචස්කන්ධේනේ අල්ලගෙන බලන්නේ අපි. ඒක එහෙමයි. ප්‍රශ්නයක් නෑ. ඔව්. එහෙමයි. එතකොට ඉතින් අපි කායනුපස්සනාව වඩනවා කියලා හිතුවට එතෙදී මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තමයි ඔක්කොම තමයි වැඩෙන්නේ නේද? වැඩෙන්නේ. ඔව්. ඒක හරි. ඒක තමයි වෙන්නේ. එහෙමයි. හොඳයි. ඔව්. තව තියනවාද අපට කතා කරන්නට? අපිට තව තියෙනවා පැය භාගයක් විතර අපි මේ ප්‍රශ්න නැතත් මේ පිළිබඳව කරුණු හෝ අපට තියෙන අදහස් හෝ අපට ඉදිරිපත් කළාට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නම අහන්න ඕනේ. ඒ පිළිබඳව අපට තියෙන අදහස්ම කියන්න පුළුවන්. හඳුනේ වීර්යය ගැන මේ කතා කරද්දී අපි කතා කරලා තියෙන මෙට කලින් නිින්ද ගැන මේ බුදුහාමුදුරුවෝ පැය 3ක් නිදාගත්තා කියලා කියනවා. දැන් කාලේ මේ විශේෂඥය කියන පැය 3ක් නිදාගත්තොත් එහෙම මේ බොහොම මේ රෝග ආබාධ වලට ලක් වෙන්න පුළුවන් කියලා. ඔබ වහන්සේ අපිට අවවාද කරන්නේ නිින්ද මොන විදිහකට කියන්නේ කොච්චර වෙලාවක් නිදා ගන්න ඕනේද? අපි නිින්ද අඩු කරන්න මට පුද්ගලිකව පැය 8ක් නිදාගත්ත නැත්නම් අමාරුයි. නමුත් මට හිතෙනවා පැය 8ක් නිදා ගන්න එක අපරාධයක් කියලා. ඔබ වහන්සේ දෙන අවවාදය මොකක්ද ඔය සම්බන්ධව? ඇත්තටම බුදුහාඳුරන් වහන්සේ එක තැනක දේශනා කරනවා නින්දට ගරහනවායි කියලා. බුදුහාඳුරන් වහන්සේ නින්දට ගරහනවායි කියලා දේශනා කරනවා. ඒ කියන්නේ නින්ද හොඳයි කියලා දේශනා කරන්නේ නැහැ. ඉතින් දැන් ඇත්තටම අද අපි වෛද්‍යවරු අපිට එහෙම නිදා ගන්නයි කියලා කියනවා. නමුත් ආනන්ද හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුරු ලැබුණ දවසේ ඉඳලා නිදලා නැහැ. සරියුත් මහරහතන් වහන්සේ සතපිලා නැහැ. එහෙම ගොඩක් හාමුදුරන් වහන්සේලා නිදාගෙනම නැතිව ඉඳලා තියෙනවා. ඉතින් පිට යම් දෙයකට හේතු කරගෙන නිදා ගන්නවා නම් දැන් අපි ඇඳට පිට හේතු වෙනකොටනේ අපි නිදන ඉරියව්ව කියලා කියන්නේ. ඒ නිදන ඉරියව්වෙන් ගත කරනකොට නිදන ඉරියව්වෙන් ගත නොකර ඉන්නවා කියලා යම් කෙනෙක් ඉන්නවද? ඒක දූතාංගයක් හැටියටත් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒක නිසා නින්ද බුදුරජාණන් වහන්සේ අගය කරපු දෙයක් නෙවෙයි. අගය කරපු දෙයක් නෙවෙයි. ඉතින් අපි අපේ ශරීරයේ යම් දේවල් වලට පුරුදු කරනවානේ. දැන් උදේට කෑම කන්න පුරුදු කරනවා. දවල්ට කෑම කන්න පුරුදු කරනවා. රාත්‍රියට කෑම කන්න පුරුදු කරනවා. අපි මේ කීක දේවල් වලට කය පුරුදු කරනවා. ඒ නිසා අපට උදේට බඩගිනි වෙනවා. දවල්ට බඩගිනි වෙනවා. නේද? එහෙම අපි කන්න පුරුදු කරලා තියෙන හින්දා
මේ ශරීරයේ එක එක දේවල් තියෙනවා. ඉතින් අපි පුරුදු කරගෙන තියෙනවා නිදන්න. ඉතින් මේ පැය 8ක් නිදාගන්න එක පාරම නිින්ද නැති කරන්න එපා. එහෙම නිින්ද නැති කළොත් අර පුරුද්ද අමාරු වෙනවා. ඒ නිසා මාසිකට පැය භාගි අඩු කරගන්න. එතකොට නිින්ද අඩු කරගන්න පුළුවන්. ඒ නිින්දේ අවමයක් තියාගන්න තව ටිකක් පැය 3-4ක් අඩු කරගන්න උත්සාහ කරගන්න. නේද? ඒ නිසා මේ නිින්ද බුදුරජාණන් වහන්සේ එහෙම අගය කරපු වර්ණනා කරපු එකක් නෙවෙයි. නමුත් ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ නිින්ද කියලා දැක්කේ නීවරණයන්ගෙන් අයින් වුණ තැන. ඒක තමයි හිත නිදහස් වුණ තැන. හිතේ විවේකයේ එතන තියෙන්නේ. නීවරණයන්ගෙන් අයින් වුණ තැන. එසා නීවරණයන්ගෙන් හිත අයින් වෙන්න නිින්දේ බරපතල අවශ්‍යතාවය අපට නැති වෙලා යනවා. බරපතල අවශ්‍යතාවය නැති වෙලා යනවා. මොකද අර කයේ සිදුවෙන පරිවෘත්තීය ක්‍රියාවලියන් එමෙතන කය ඇතුලේ සිදුවෙන සාමාන්‍ය ක්‍රියාවලියන් සඳහා පමණක් අවශ්‍ය වෙන නිින්දක් බවට පත් වෙනවා. නිසා නිින්ද ඒ විදිහට අවශ්‍ය කෙනෙක් එක පාරම අඩු කරන්න යන්න එපා. එතකොට ඒක අමාරු වෙයි. පැය භාගි අඩු කරන්න. පැය භාගි ටික අඩු කරගෙන යන්න. එතකොට අපිට අඩු කර ගන්න පුළුවන්. අම්දුනේ ඒ කාරණේදී මේ ඒ කියන්නේ අපි දැන් අපි භාවනා කරන දැන් අපි දවසක ඒ භාවනාවල් ඒ විදිහට කරනකොට එතකොට බොහොම මේ අපේ සිතුවිලි බොහොම සාමකාමී වෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයන් වල ඉන්නකොට එතකොට අර ඇඟේ මේ අපේ ශාරීරික ක්‍රියාවල් බොහොම අඩු වෙලා දුවන එක අඩු වෙලා එහෙම තියෙනකොට එතකොට නිින්ද අවශ්‍ය ප්‍රමාණය සෑහෙන අඩු වෙනවා වෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය විදිහට වැඩ කටයුතු ගොඩාක් කරගෙන හිත මෙහා වෙලා තියෙනකොට ඊගාවට මේ ශාරීරික ක්‍රියාවන් බොහෝම ප්‍රමාණයක් දවස් තුල කරනකොට එතකොට මට හිතෙන්නේ ඒ වගේ වෙලාවට තමයි නිින්ද වැඩියෙන් අවශ්‍ය වෙන්නේ. දැන් භාවනාමය වගීව ඉන්න කෙනෙක්ට වගේ මේ බොහොම අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන් නිින්ද අවශ්‍ය වෙන්නේ. ඔබ කියනකොට මට මතක් වෙනවා අර පුක්කුසාති රජුගේ කතාව. පුක්කුසාති රජු ඉස්සි ප්‍රෞද්ධාවෙන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන දුර ඉඳලා රජගහ නුවරට එනවා. එහෙම එන අතරතුරේ දවල් කාලෙම ඇවිදගෙන එනවා. පිටපාතේ අර ගන්නවා ඇවිදගෙන එනවා. රාත්‍රී නතර වෙනවා. නතර වෙලා රාත්‍රිය එහෙමනේ අපි ගෙදරට එනවා නේද? ඉතින් දැන් අපි රාත්‍රිය අපි එළිය තියාගෙන වැඩ කරන්නේ. දැන් එදා රාත්‍රියේ මේ පුක්කුසාති හාමුදුරුවෝ ඇත්තටම අර වෙහෙස නිවා ගන්න කරන්නේ භාවනා කරන එක. මං හිතන්නේ අපට පුළුවන්කමක් තියෙනවා නම් අර ගොඩාක් වෙහෙසටපත් වුණ දවසේ අපි එදාට හිතන්න ඕනේ නෑ අපේ හිත සම්පූර්ණයෙන්ම සංසුන් වෙලා හොඳට පහසුවක් ඇවිදින්න තියෙන්න ඕනේ කියලා. අපට අපේ S2 පියාගෙන ශරීරයේ දිහා බලාගෙන ශරීරයේ අපහසුකම් තියෙන තැන් සිතින් දැක යන්න. ඒ අපහසුකම් තුල සිත තියලා තියන්න. එතකොට හිත ඒවත් එක්ක හරිය නිදහසකටපත් වෙනවා. එතකොට ඒ නිසාම සමහර ලාවට වාඩි විලා වුණත් නැහැ. ඇදී දිග ඇදිලා හරි කමක් නැහැ. අර ශරීරයේ තුලට හිත තියාගෙන
ඒ ශාරීරික අපහසුකනුත් එක්ක හිතෙන් දකින්න අන්න එතකොට අර අපහසු කායික වශයෙන් තියෙන අපහසු ගොඩාක් දුර වෙලා යයි. පුකුසාති රජුරුවොත් ඒ විදිහට තමයි කායික අපහසුව නැති කරගත්තේ. දවස පුරාම ඇවිදගෙන ඇවිදලා ආපු මහ විහිස නැති කරගත්තේ රාත්‍රියේ අර විදිහට භාවනාවක් තුළ සිත පිහිටවලා. ඉතින් ඒ විලාවට විදර්ශනා වඩම්ම යන්න ඕනේ. මෛත්‍රිය කරන්න තමන්ගේ ශාරීරිය අරමුණු කරගෙන බුදු ගුණ ටිකක් හිතන්ට ඒ වෙලාවේ අපේ හිතට පහසුවෙන් හිතට එන දෙයක් කරන්න. එතකොට අර කායික මහන්සිය නැති වෙලා යනවා. ඉතින් භාවනාවකින් කය හිත සැහැල්ලු වෙනකොට කයත් සැහැල්ලු වෙනවනේ. මම හිතන්නේ එතකොට අර නින්දෙන් අවශ්‍ය කරන දේවල් ටික භාවනාවකින් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඇත්තටම පරිශ්‍රණයාත්මකව හොයාගෙන තියෙනවා. හොඳින් භාවනා කරගත්තු කෙනෙක් එයා විනාඩි 20ක් භාවනා කරනකොට පැය 4ක නිින්දක ශරීර පහසුව ශරීරයේ ක්‍රියාකාරීත්වය Tamanට ලැබෙනවා කියලා. ඒකත් අද විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. නේද? ඒ නිසා අපට අන්තිමටම ප්‍රයෝජනවත් වෙන්නේ භාවනාවම තමයි. නේද? ඉතින් මං හිතන්නේ එහෙම යොමු කරගත්තොත් ඒ කියලා කියන්නේ සරලව කිව්වොත් නීවරණ ධර්මයන්ගෙන් තොරව සිත සංසුන් කරගත්තොත් අපේ නින්දි ප්‍රමාණය අපට වෙනස් කරගන්න පුළුවන්. ඒ කය තුලට සිත යොමු කරලා කරගන්නකොට. මම හිතන්නේ ඉතින් බාධක තියෙනවා මේ අපහසු වෙලා එනකොට වාඩි වෙන්න හිතෙන්නෙත් නැහැ. භාවනා කරන්න හිතෙන්නෙත් නැහැ. නිදම ඇඳමයි මතක් වෙන්නේ නේද? එහෙම නින්දම අවශ්‍ය වෙනවා. නමුත් අපි චුට්ටක් අර විදිහ ටික පුරුදු කරලා බලුවොත් මම හිතන්නේ අපට නින්ද අර විදිහට ඕනම කියලා හිතෙන්නේ නැති වෙයි. අපට පුළුවන් වෙයි ටික ඒක අඩු කරගන්න. උත්සාහ කරලා නේද? හඳුරන්නේ ඒකම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? අපි අහලා තියෙනවා මේ දැන් ඔබ වහන්සේ කිව්ව එක රාත්‍රියකදී පුකුසාත රජුල එක දවසින් අර මහන්සි වෙලා ආවට හරියට භාවන දැන් ඔබ වහන්සේ කියපු දෙයම කියන්නේ පුදුම මේ ආශ්චර්ය මත් සිද්ධිය වෙන්නේ එයා මේ මාර්ගඵල ලබා ගන්නව නේද හඳුරන්නේ? ඒ කියන්නේ අච්චර කායක එතකොට මට දැන් මේ වෙලාවේ හිතුනේ සමහරක් වෙලාවට අපහසුයෙන් භාවනා කරන එක පහසුවෙන් භාවනා කරනවට වඩාත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්ද? එතනත් මොකද්ද වෙච්ච සිද්ධිය හාමුදුරනේ මේ කියන්නේ අපි පෙර ආත්ම ගැන කතා නොකර පුකුසාත රජුරෝ ඒ කියන්නේ අච්චර මහන්සි වෙලා භාවනා කරලා ඊට පස්සේ ඔබ වහන්සේ හිතන්නේ මොකද්ද උනේ? ඒ කියන්නේ මේ එක දවසකින් ඔච්චර ප්‍රතිඵල ලබා ගත්තේ අච්චර වෙහෙස වෙලා ඉඳිද්දිත් හරියට භාවනා නොකර මේ මොකද්ද ඔබ වහන්සේ හිතන්නේ මේ ඒ වෙලාවේදී මොන වගේ දෙයක් සිද්ධ වුණාද කියලා? ඇත්තටම පුකුසාති රජුරුව ඒ වෙලාවේ හිත හොඳට සංසුන් වෙලා තිබුණ එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතෙන්දී පුජ්‍යලයා කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන හයක් කියලා විතරක් ඒ කරුණ ටික තමයි දේශනා කරන්නේ. මේ පුජ්‍යලේ කියන්නේ කවුද? දැන් එයා හිත සංසුන් කරගෙන ඉන්න මොහොතේදී බුදුරජාණන් වහන්සේ එයාගේ සිත ඇත්තටම විදර්ශනාව තුළට දානවා. දැන් කියලා දෙන්න හදන්නේ මම කියලා කියන්නේ ධාතු හයක් කියලා. නේද? එයාට අවශ්‍ය කරන විදර්ශනාව බුදුහාඳුරන් වහන්සේ තින්දි ලැබලා දෙනවා. නේද? මම කියලා කියන්නේ කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. මේ හයයි කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. ඊට පස්සේ ඔය හයම තමයි විස්තර කරගෙන යන්නේ. ඒ හය විස්තර කරගෙන යන ගමන් බුදුරජාණන් වහන්සේ මේකේ ඇලෙන්නේ නැතුව ඉන්න ගැටෙන්නේ නැතුව ඉන්න කියලා මේ කරුණු ටික විස්තර කරනකොට පුකුසාති හාමුදුරුවෝ මාර්ගඵල ලබනවා. මොකද
එයාගේ හිතට අවශ්‍ය කරන්න ඕනේදී බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා. නේද? එයා එතන ඉඳලා බලන්න හොඳට එතන ඉඳලා එයා නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යන මග බුදුහාමුදුරන් වහන්සේ ලස්සනට ඒකෙදි විස්තර කරලා දෙනවා. එතකොට එයා එතනින් මිදෙනවා. ඒක තමයි ආකාශ විඥාන කියන්නේ මොකක්ද හම්දුනේ? මම අහලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ විතරයි. මම අනිත් දෙක ගැන එච්චරම විශේෂයෙන් විඥාන කියන එකත් භාගයට පොඩ්ඩක් දන්නවා. මොකද්ද හම්දුනේ අපි ඒ හය කරුණ මේ ආකාශ විඥාන කියන එක පැහැදිලි සරලව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද හම්දුනේ? දැන් පඨවි ආපෝ තේජෝ වායෝ මේ ධාතු හතරනේ අපි ඒක දන්නවා. ඇත්තටම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර එකිනෙකට වෙන් කරන්න බෑ. එක ගොඩක් හැටියට තියෙන්නේ. ඉතින් එහෙම ගොඩවල් තමයි තියෙන්නේ. ඒවට අපි ධර්මානුකූල වචනයක් කියනවා රූප කලාප කියලා. ඉතින් ඒ කලාප වෙන්වෙන්ට අතරක් තියෙනවා. දැන් මේ ශරීරයේ මගේ එක ශරීරයක් හැටියට අපිට මේ ඉන්න අයව පෙනුනට ඇත්තටම මෙතන තියෙන්නේත් ওই පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර වර්ණකන්ද රස ඕජා කියන මේ අටට එකතු වුණ තව කෑලි ටිකක් එකතු කරගෙන ගොඩවල් ටිකක් තියෙන්නේ. ඒ ගොඩවල් වෙන් තියෙන්නේ. ඒ වෙන්වෙන්ව තියෙන්නේ වෙන්ව තියන්න හිදසක් තියෙන නිසා. ඒ හිදසට තමයි ආකාශ කියලා කියන්නේ. ඉතින් මේ ටික ඔක්කොම එකට එකතු වුනේ හිත නිසා. නිසා සරලව හිතට කියනවා විඥාන. සිත කියලා කියනකොට එතන චිත්ත, චෛතසික කියලා අපි විස්තර කරන සියලුම දේවල් ටික විඥාන නමින් හඳුන්වනවා. නේද? සම්පූර්ණ සිතම විඥාන කියලා හඳුන්වනවා. එතකොට ඒ ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ පුකුසාති ආමතරන්ට ප්‍රකාශ කළේ. මේ ශරීරේනේ අපට බාහිරින් පේන්නේ. අපි ඒකනේ දකින්නේ, හිත පේන්නේ නැහැ. එහෙනම් හිත එකක් වශයෙන් එකතු කරලා තමයි ඉතින් දේශනා කළේ. ශරීරයේ වෙන් කළා පඨවි ආපෝ තේජෝ වායෝ. ඒවා වෙන්වෙන්ට අවශ්‍යව තියෙන ආකාශය ඊළඟට මේ ටික ඔක්කොම එකට එකතු කරලා තිබ්බ සිත විඥානය. එතකොට මේ පුජ්‍යලේ කියලා කියන්නේ ඔන්න ඔය ටික විතරයි. ඔය ටික මමය මාගේ වශයෙන් ගන්න එපා කියලා තමයි පුකුසාති මේ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. ඒ කියලා දෙනකොට තමයි එයා එතනින් විදර්ශනාව තුළින් ඉදිරියට ගමන්. සමාවෙන්න හම්දුරනේ මම ඊළඟට අහන ප්‍රශ්නය ගැන මම සමාවිල් වෙනවා. දැන් අපි මෙතන ඉන්නවනේ 100 ගාණක් හම්දුරනේ හියුස්ටන් වලම. ඉතින් අපි ඔක්කොටම මේ ඔබ වහන්සේ ඇතුළු සංඝයා මේ ඔය විස්තර නිතර කියනවා. අපි බෞද්ධ විදිහට මුළු ජීවිතේම මේ ගත කරලා විභාගات පාසල තිනවා සමහරව. ඉතින් ඔක කොච්චර ඇහුවත් ඔය කියන ටික අපි එක්කෙනෙක්වත් මං හිතන්නේ මන්දන මාර්ගඵල අහලකවත් ඉන්නවද කියලා හම්දුරනේ. නමුත් පුක්සාති කියන්නේ මං අහලා තියෙන විදිහට බිල් ගේට්ස් වගේ ඒ කියන්නේ බොහොම සල්ලි තිබ්බේ බෞද්ධයෙක් නෙවෙයි. ඒ කියන්නේ මේ එක දවසක් ඒ කියන්නේ එදා බුද්ධ ආගම දැනගෙනවත් හිටියේ නෑ වයසට යනකම්. එක සාකච්ඡාවකදී මොකෝත් දන්නේ නැති එක්කෙනා මාර්ගඵල ලැබුවා. ඒතර අපේ වෙනස මොකද්ද හම්දුරනේ? අපි ආයත් පෙරාත්ම ගැන කතා නොකර අපේ තියෙන දුර්වලතාවයේ අපේ වෙනස මොකද්ද? එතෙන්දී එයාගේ මනස ක්‍රියාත්මක වෙච්ච වෙනවට වඩා ඇයි අපිට ඕක අවබෝධ කරගන්න බැරි? මොකෝත් දන්නේ නැති වෙන පිටපු මේ බොහොම සල්ලි හම්බ කරලා වෙනම ජීවත් වෙච්ච රජ කෙනෙක් මේ එකපාරකින් මාර්ගඵල ලබාගත්තේ කොහොමද කියන එක ඒ කියන්නේ අපිට උදව් වෙන දෙයට පැහැදිලි කරන්න පුළුවන් හම්දුරනේ. ඔව් ඇත්තටම ඒකේ විශේෂ නොවන නම් බුදුහාමුදුරන් වහන්සේ තමයි යන්නේ. ඇත්තටම පුකුසාති රාජ්‍යරුව අපිජ්ජන කියනකොට වෙනසක් හිතන්න බෑ.
මේ ඉන්න මිනිස්සු ඔක්කොම මිනිස්සු වෙලා තියෙන්නේ පින්කම් කරලා. මේ අය දන් දීලා තියෙනවා. මේ අය ත්‍රිවිධ රත්නේ වත් පිළිවෙත් කළා තියෙනවා. මේ අය සිල් රැකලා තියෙනවා. මේ ඔක්කොම ඒ ටික කරලා තියෙනවා. පොකුසාති රජුරුවොත් ඒ ටික කරලා තමයි මිනිස්සෙකුනේ. අපිත් එහෙමයි. නේද? නමුත් අපට සද්ධර්ම ශ්‍රවණය නැති වුණා, සත්පුරුෂ ආශ්‍රය නැති වුණා. ඉතින් සද්ධර්ම ශ්‍රවණය කියනකොට අපි කියන්නේ අපේ හිතට වැදුනා ඒ කියපු දේ නම් කියලා. හැමදාමත් ඇහුවා ඒ කියපු විදිහට නම් අපේ හිතට ඒක වැදුනා කියලා. අන්න ඒක වෙලා නැහැ. හිතට වැදිලා නැහැ කියපු දේවල් ටික. ඒ නිසා ඒවා හිතට පිටින් ගිහිල්ලා අර හබරල පොළේට වතුර දැම්මා වගේ. ඒ නිසා අපේ හිතට වද්දා ගන්නට හිතින් මේක මං හොයන්න ඕනේ කියන චේතනාව ඇති කරගෙන ඒ තුලට ගිහිල්ලා අපි ওই කියන දේවල් ටික අහගෙන හිටියානම් අපිට පුළුවන් එහෙම යන්න. ඇත්තටම හිතන්ට මේ ඉන්න අපේ ඉන්න අය බණහන්ට යන්නේ මොකක් නිසාද? යාළුවෙක් හිතවතෙක් කිව්ව නිසා ඒ හිතවතා සතුටු කරවන්න. අපි ඉන්න කවුරුකුත් යනවාද ධර්මයේ දැනගන්න ඕනේ කියලා අදහසකින්? එමෙ යනවා නම් ඉන්නේ බොහෝම ටික දෙනයි නේද? අහවල්ලුන්ගේ බණ නිසා යන්න ඕනේ. අපට හොඳට පේනවනේ, තේරෙනවනේ නේද? ඉන්සා යන්න ඕනේ. එතකොට ඉතින් එහෙම නැතුව මට ධර්මයේ ඕනේ කියලා හිතන තැනට හිත ගන්න පුළුවන් වුණොත් හරි. ඉතින් ඒ හිත ඒ විදිහටම දකින්න පුළුවන් වෙන්න ලෝතර බුදුරජාණන් වහන්සේට. ඉතින් එහෙම වුණත් බුදුහාඳුරන් වහන්සේගේ ධර්මයේ තියෙන නිසා අපට ලැබෙන කොතනකින් හෝ අපි එතනින් ඇතුළට යන්න ඕනේ කියලා හිතක් ඇති කරගත්තොත් විතරයි අපට එතනින් එහාට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් හරි අමාරු වෙනවා අපට එතනින් එහාට යන්න. නේද? ඒ නිසා අපි අපේ පැත්තෙන් අපේ හිත මේ ධර්මයත් එක්ක එකතු කරන්නේ කොයි විදිහටද කියන එක අනුව තමයි අපිට එහෙම වෙලා තියෙන්නේ. නිසා අපි හිත පුරුදු කරගන්න ගත්තොත්, අපි හිත හදන්න ගත්තොත් අපට එතන ඉහාට යන්න පුළුවන් වෙනවා. හිත පිළිබඳව හිතන්න ගත්තොත්. ඉතින් ඒ සත්පුරුෂ ආශ්‍රය තියෙනවා නම්, සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා නම් එයා කොහොම හරි මේකෙන් යන්න ඕනේ. එහෙම නැති වෙනකොට ඉතින් අවස්ථාවල් ගොඩාක් තියෙද්දි අපි අවස්ථාවෙන් ප්‍රයෝජනෙ නොගෙනම අතහැරලා දානවා වෙනවා. අපි අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නට උත්සාහ කරනවා නම් ගොඩක් හොඳයි. ඔව්. තේරුණාද දන්නේ? එහෙමයි හඳුනන්නේ. බලකොට මේ පුක්කුසාති රජුරොත් අවුරුදු 6 වයසට ගිහිල්ලා නේද හඳුනන පැත්තට ආවේ. කියන්නේ පළවෙනි පාරට ධර්මයේ ශ්‍රවණය කරෙත් මම අහලා තියෙන විදිහට ගොඩක් වයසට ගිහිල්ලා. නමුත් ඒකට කියන්නේ දැන් මං කිව්වේ මේ උත්සාහ කරන එක කියන්නේ වීරිය කියන්නේ කොයි වෙලාවෙ ඒ කියන්නේ ඔක කොයි වෙලාවෙ මොන විදියට වෙනවද කියන එක හරි අමාරුයි නේද කල්ප ගන්න. කල්ප ගන්න අමාරුයි. ඒක ඇත්තටම අපි ඒකට නැඹුරු. දැන් පුකුසාති රජුරන් නම් උනේ බිම්බිසාර රජුරෝ ලියලා ඇරියා මේ ත්‍රිවිධ රත්නය ගැන. ආනාපාන සතිය ගැන ලියලා ඇරියා. බුදුහාඳුරෝ දැක්කේ නැති වුණාට ඒ ටික ලියලා ඇරියා. ලියලා ඇරියායින් පස්සේ ඒ යනුව සිත මෙහෙවල ආනාපාන සතිය වැඩුවා. මේ වැඩලා තමයි ගෙදරින් මේ රජමාලිගාවෙන් එළියට දැස්සේ. ඒ කියන්නේ ඉතින් මධ්‍යම වයසටවත් ඇවිදිලා තියෙන්න ඕනේ අවමාසයෙන් නේද? රජ කෙනෙක් වෙලා කාලයක් ගත කරලා තරුණ කෙනෙක් නම් වෙන්න බෑ. තරුණකම ඉක්මවා ගිය කෙනෙක් වෙන්න ඕනේ. එහෙම එන්ට ඒක ඇහෙනකොට ඒ සිත එතෙන්ට එනකන් අපට වඩන්න වෙනවා. දැන් ඇත්තටම හිතන්ට අපි කොච්චර කියලා දීලා තියෙනවද, අපි කොච්චර පුරුදු කරලා තියෙනවද අත දික් කරනකොට දික් කරනවා කියලා හිතන්න. අපි කොච්චර කළා තියෙනවද?
ඉත නැගිටිනකොට නැගිටිනවා කියලා හිතන්න. අපි කොච්චර පුරුදු කළාද? නමුත් කෝතාම අපි රහත් වුණේ නැහැ. මොකද ඒක අපි පුරුදු කළා ඉවර නැහැ. ඒක ඇතුළට ගිහිල්ලා අපට ඊට වඩා දකින්න දේවල් තියෙනවා. ඉතින් ඒක ඇතුළට ගිහිල්ලා ඒ තුල හිත පිහිටවලා ඒ තුල අපි ඒ දකින්න තියෙන දේවල් ටික හරියටම දැකලා අවබෝධ කරගත්තු දවසට තමයි අපි එහෙම වෙනකොට රහත් වුණා කියලා කියන්නේ. ඒ දෙන්ට යනකම් මොකද කරන්න ඕනේ? අපි ඒක වඩන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. නේද? ඉතින් අපි දන්නේ ඒක අපි කොච්චර පුරුදු කරලා තිබ්බද කියන්නේ. නේද? කොච්චර පුරුදු කරලා ඉතින් මොකද දැන් සරලව හිතන්නකෝ අර මේ චුල්ලපන්තක හාමුදුරුවන්ට මහා පන්තක හාමුදුරුවෝ ගාථාවක් දෙනවා මම හිතන්නේ 4 මාසයක් පාඩම් කරගන්න බැරුව යනවා. අර ගාථාව 4 මාසයක් පාඩම් කරලත් පාඩම් හිටින්නේ නැහැ. නමුත් බුදු නුවණ හිතලා බලන්නකො බුදුරජාණන් වහන්සේ රෙදි කෑල්ලක් දීලා ඇඟ පිරිමදින්නයි කියලා උදේ ඉඳලා දවල් දාන වෙන්න ඉස්සෙල්ලා රහත් වෙනවා. උදේ ඉඳලා දවල් දාන වෙන්න ඉස්සෙල්ලා රහත් වෙනවා. 4 මාසයක් අර මේ තාතාව පාඩම් කරගන්න බැරි වුණ එක්කෙනාට එහෙම වෙනවා. ඉතින් ඇත්තටම අපට අවශ්‍ය ධර්මයේ අපට ඉතින්දි ලැබුණා නම් අපි එතනින් යනවා. නමුත් ඉතින් බුදුහාමුදුරන් වහන්සේ කෙනෙක් නැති නිසා දැන් අපට පුරුදු කරන්න වෙනවා. දන්න තැනින් අපි පුරුදු කරගෙන යනකොට තමයි අපට එතනින් එහාට ය아가න්න පුළුවන් වෙන්නේ. කොයිකද අපට ඕනේ කියන එක තේරුම් ගන්නට අපටම පුළුවන්කමක් නැහැ. ඒක අපි ඒක පුරුදු කරලා වඩලා දියුණු කරලා තමයි එතෙන්ට අරගන්න ඕනේ. ඔව්. තවත් තියෙනවාද අපට? එතන මම හිතන්නේ අපේ කාලය ගොඩක් කිවිලා ගියා. මාරට නේද අපි අවසන් කරන්න තියෙන්නේ. මාරට අවසන් කළා අපි 6:00ට පූජාව පටන් ගන්න නේද? එහෙනම් අපි පුණ්‍යානුමෝදනා කරලා අවසන් කරමු. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙනම් අපි අවසන් කරමු. අපි මේ සිදු කර ගන්නට යෙදුන උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සපවත් වේවා සපයන්ගින් සපයන්ටපත් වේවා. අප සියලු දෙනා මොද බුදු සසුනද අපේ ගේ දොරවත පිටීඩ කඩම් ආදී සියලු දෑද දෙවියෝ සුරකිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අපේ මිය පරලොව ගිය ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා සපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා නිවනින් සැනසෙත්වා කියලා පිළිගමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
මේ පින් අපි හැම දිනාටම සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ ලැබීම පිණිස හේතු වේවා.